ඔව් ආදරණීය දරුදරියනි, අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් අලෙවි කළමනාකරණය හා සම්බන්ධ විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම කීපයක්ම සාර්ථකව නිම කළා. විෂය නිර්දේශය තුළ කළමනාකරණය කියන මූලික පාඩම් එකක හැරුණ විට ප්‍රශ්න පත්‍රය තුළ දෙවෙනි කොටසදී, ඒ කියන්නේ දෙවන ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකයිනේ. ඒ දෙවෙනි කොටසදී වැඩිපුරම ප්‍රශ්න ප්‍රමාණයකට බර තබන නැත්නම් වග කියන පාඩම් ඒකකය තමයි අලෙවිකරණය හෙවත් අලෙවි කළමනාකරණය. ඔබේ ජීවිතවලට ප්‍රායෝගිකව වැදගත් වන අතරම විභාගයට වැඩිපුර ප්‍රශ්න ප්‍රමාණයකට වග කියන නිසාම මේ මාතෘකාවත් අතිශය වැදගත් මාතෘකාවක්. අපිට ව්‍යාපරද්දිනේදී ඒ සාමාර්ථයක් ලබාගත හැකිද නොහැකිද කියන තීරණයට ඍජුව ඉවහල් වන මාතෘකාවක් තමයි අලෙවි කළමනාකරණය. ඒතර මේ මාතෘකාව අපහසු නෑ. එකම දේ පාඩම් පරිච්ඡේද 10ක් අපි කතා කරා මතක ඇති තිරිපාට් එකේදී. ඒ පාඩම් පරිච්ඡේද 10ම හොඳින් පරිශීලනය කරලා අවබෝධ කරගත්ත දරුවන්ට ඉතා පහසුවෙන් සැහැල්ලුවෙන් මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියලා ලබා දෙන සියලුම ලකුණු ලබාගෙන අපට ඒ සාමාර්ථයට යන්න අවශ්‍ය පහසුකම් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඊටාම සූක්ෂම ලෙස මේ අලෙවි කළමනාකරණය සම්බන්ධයෙන් අහන ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න ඕනේ. නිතර අහන කෙටි ප්‍රශ්න තියෙනවා. මධ්‍යස්ථ ප්‍රශ්න තියෙනවා. සංකීර්ණ ප්‍රශ්න තියෙනවා. සිද්ධි අධ්‍යයනයන් දීලා සිද්ධි අධ්‍යයනයන් තුලින් මතු කරන ප්‍රශ්න තියෙනවා. මම හැමදාම කියනවා සිද්ධි අධ්‍යයනයන් තුලින් මතු කරන ප්‍රශ්න වලට ඔබ කැමැත්තෙන්ම ලියන්න. මොකද උත්තර එතන තියෙනවා. අපිට එළියට අරන් ඉදිරිපත් කරන්න විතරයි තියෙන්නේ. තේරුණාද? ඒ වගේම ලකුණු ලබා දෙන ආකාරය, ලකුණු වල ධාරිතාවය, ලකුණු ධාරිතාවයට අනුව පිළිතුරු ධාරිතාවය මොන වගේ සකස් වෙන්න ඕනේ. තේරුණාද? අපි දන්න දැන් කිසියම් සංකල්පයක් ආශ්‍රිතව අහන ප්‍රශ්නයකට ඒ සංකල්පය සම්බන්ධයෙන් දන්න සියලුම දේ ලියන්නේ නැහැනේ. අවශ්‍ය දේ අපිට තෝරලා බේරලා ගොනු කරලා ලිවීමේ හැකියාව අනිවාර්යෙන් ප්‍රගුණ කරගන්න ඕනේ. ඒ වගේම මේ ප්‍රශ්න තුලින් ඔබ අනුරූප ප්‍රශ්න, ආදර්ශ ප්‍රශ්නත් අනිවාර්යෙන් මතු කරගන්න උත්සාහ ගන්න ඕනේ. අනුරූප හෙවත් ආදර්ශ ප්‍රශ්න ඔබ තව තවත් මතු කරගන්නවා කියන්නේ ඔබ අනිවාර්යෙන්ම අලෙවිකරණයේ සම්බන්ධයෙන් පුළුල් පරාසයක දැනුමක් ස්වාධීනව ලබා ගන්න ශක්තිය ලැබෙනවා. පැහැදිලිනේ? හොඳයි, අපි අද පරිච්ඡේදයෙන් උත්සාහ කරන මුලින්ම 2012 වසරේ විභාග ප්‍රශ්න සාකච්ඡා කරන්න. මුලින්ම 2012 පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5. සාම්ප්‍රදායිකව භාණ්ඩයක ඇසුරුමෙහි මූලික කාර්යය වූයේ භාණ්ඩයක ආරක්ෂාවයි. හරිනේ? ඇසුරුමක් දාන්නේ භාණ්ඩයකට ආරක්ෂාවට මූලිකවම. ඒත් වර්තමානයේ ඇසුරුමකින් ඊට වඩා වැඩි කාර්යභාරයක් ඉටු වේ. පැහැදිලි කරන්න. අපි ඇසුරුමක් යොදන්නේ ආරක්ෂාවට. දැන් හිතන්න බෝතල් ඇසුරුම් තියෙනවානේ. බෝතල් ඇසුරුම් පාවිච්චි කරන මොනවටද? විශේෂයෙන්ම දියර වර්ග. දියර වර්ග එත ආරක්ෂාකාරීව රැස් කර තබන්න. ආරක්ෂාකාරීව ගෙන යන්න. භාවිතා කරන්න. පුළුවන් බෝතලයක් වැනි ඇසුරුමක තියෙනවා. එනතර මූලිකවම දේ ආරක්ෂාව. අපි තුමු කාඩ්බෝඩ් පෙට්ටියක් භාවිතා කරන මොනවටද? පහසුවට විශේෂම ආරක්ෂාවටනේ. නමුත් ආරක්ෂාවට වඩා ඔබට ගියපු කාර්යභාරයෙන් අද ඇසුරුමින් ඉෂ්ට කරනවා. එවැනි කාර්යයන් තමයි කරුණු 3කට ලකුණු 3ක් දීලා තිනවා. 3ක් ලියුවා නම් ඇති. එතකොට පැහැදිලි කරන්න කියන නිසා පැහැදිලි කිරීමක් කෙටියෙන් අපේක්ෂා කරනවා. නමුත් ඒ අවුරුද්දේ ළමයිගේ පෙර වාසනාවකට වෙන්නේ නැති පැහැදිලි කිරීමක් අපේක්ෂා කළේ නැහැ. ඒක ස්කීම් එකේ සඳහන් කරලත් නැහැ. සමහරට මෙහෙම සඳහන් නොකරට උත්තරපත්‍ර සමීක්ෂණයේ ආරම්භක සම්බන්ධයෙන් කියනවා පැහැදිලි කිරීම අවශ්‍යයි කියලා. නැත්තම් ලකුණු එකමාරක් දෙන්න කියලා. මේක එහෙම කියලාත් නැහැ. නමුත් අපි ඒ වාසිය අහඹු වාසිය හිතන්න එපා. අහඹු වාසියක් අපිට හැම වෙලාවෙම ලැබෙන්නේ නැහැනේ. අපි නිතරම අර ගිනුම් කරන්නේ අපි කතා කරපු විචක්ෂණ සංකල්පය ප්‍රූඩන්සි කන්සෙප්ට් එක අනුව අවාසිය අපි හිතමු. අවාසිය හිතලා වාසියක් ලැබුණොත් කමන්නේ නැහැනේ. වාසිය ගන්න ගිහලා අවාසියක් ලැබුණොන්නේ. වාසියක් බලාපොරොත්තු වෙන ඉඳලා අවාසියක් ලැබුණොන්නේ ප්‍රශ්නයක් වෙන්නේ. අවාසියක් බලාපොරොත්තු වෙන ඉඳලා වාසියක් ලැබුණොත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි නිතරම හිතමු කෙටි පැහැදිලි කිරීමක් අවශ්‍යයි කියලා මතයෙම ඉදමු. ඒ විදිහටම ලියන්න උත්සාහ කරන්න. එකක් තමයි පාරිභෝගිකයා ආකර්ෂණය කරලීම. අද වර්තමානයේ ඇසුරුමක එක කාර්යභාරයක් තමයි ගනුදෙනුකරුවන් නැත්තම් පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම.
දැන් මේක ලස්සන ලියන්න පුළුවන්. පාරිභෝගිකයාගේ පාරිභෝගික නෙත පහසුවෙන් ගැටෙන ආකාරයේ අලංකාර ඇසුරුමක් තුළින් භාණ්ඩය කරා පාරිභෝගිකයන් පහසුවෙන් ආකර්ෂණය කරගත හැකියි. අන්න ඒ හොඳටම ඇති. එවැනි කෙටි පිළිතුරක් විස්තරාත්මක පිළිතුරක් වශයෙන් මේක පැහැදිලි කරන්න කියන ප්‍රශ්නෙට ඉතාමත්ම ප්‍රමාණවත් වෙනවා. පැහැදිලි කරන්න කියන එක තේරෙනවද? පාරිභෝගිකයාගේ ඇස ගැටෙන්නේ අලංකාර ඇසුරුමක් වුණොත් නේ. සමහරට වෛවරණ, ඒ කියන්නේ හොඳ කලර් සෙපරේෂන් එකක් කරලා වෛවරණ. ඒ වගේම භාණ්ඩයට ගැලපෙන පාරිභෝගිකයාගේ සිත පිනවන ආකාරයේ පින්තූර රාමු සමග ඉදිරිපත් කරන්නේ. එනම් පාරිභෝගික නෙත පහසුවෙන් ගැටෙන ආකාරයේ අලංකාර ඇසුරුමක් තුළින් පාරිභෝගිකයින් පහසුවෙන් භාණ්ඩය කරා ආකර්ෂණය කරගත හැකියි. අන්න ඒ වගේ කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න මේකට. හරිනේ? ඒක හරි. දෙවෙනි එක ගෙන යාමට, රඳවා ගැනීමට හා ගබඩා කිරීමට පහසු වීම. දැන් ඇතැම් ද්‍රව්‍ය ඇසුරුමක් නැත්නම් ගෙන යාම අපට ගැටලුවක්. හිතන්න පොල් තෙල්, කොකනට් ඔයිල්, පොල් තෙල් shopping bag එකක දාලා නේ දුන්නොත් ගැට ගහලා ගෙනන්න පුළුවන්. නමුත් චුට්ටක් හරි කොහේ හරි වැදිලා අපි දුන් වාහනයක ඇද්දි එහිරුණොත් මොකද වෙන්නේ? සම්පූර්ණ විනාශයක් වෙනවා. හරි පරිස්සමෙන් අපි ගෙනියන්නේ. බිත්තර හිතන්න, එග්ස් බිත්තර බෑග් එක දාලා අරන් යනකොට පොඩ්ඩක් කරපේ ඇඟේ වැදුනොත් කුඩු වෙනවනේ. වාහනේ සීට් එක උඩ තියන් ගියත් විනාශ වෙනවා. ඒ නිසා ඒකට තමයි තියෙන්නේ ප්ලාස්ටික් ඇසුරු දෙකක් තියෙනව නේද? බිත්තරේ දාලා ප්ලාස්ටික් කවර් එක ඕපන් කරන් තියෙන්නේ. බිත්තරේ හැද තියෙනවා අර පොඩි කවුළු දාලා වැහුවම් පස්සේ මොකුත් වෙන්නේ නැහැ. හරි ලේසි අපිට මේ කේස් එක බය නැතුව හොල්ලුණත් ගෙනියන්න පුළුවන්. ඒ වගේ ගෙන යාමට, ඒ වගේම බහන්න රඳවා ගැනීමට. දැන් බිත්තර පවා අර කේස් එක රඳවා තබන ලේසියිනේ. ඒ වගේම ගබඩා කිරීමට. මෙතන නැතත් ප්‍රවාහණයට මේක ප්‍රවාහණයට දාන්න පුළුවන්. අනේ ආරක්ෂාකාරී ප්‍රවාහණය කිරීමට අවශ්‍ය පහසුව නැත්තම් පසුබිම හදලා දෙනවා ඇසුරුම් වගේ. ඒ වගේ කෙටි පැහැදිලි කිරීමක් ඇති ඒකට. හරිනේ? ප්‍රවාහණයත් පුළුවන් මෙතනට දාන්න. ප්‍රවාහණයත් අයිති. තුන්වෙනි එක තමයි තොරතුරු ලබා දී හැකි වීම. සාමාන්‍යයෙන් භාණ්ඩයක ඇසුරුමක් තියෙනව නම් තොරතුරු අවශ්‍යයි. ඇසුරුමක් නැතත් අපට තොරතුරු අවශ්‍යයිනේ. දැන් මෑත කාලයක් වෙනකම්ම සහල්වල ඇසුරුම් තිබුණේ නැහනේ. හාල් ගෝනි නෙන්නේ. කලින් ආවේ අර හන නූල් හදපු ගෝනි වලින් පස්සේ පෝර බෑග් වලට ආවනේ. ඒවා ඇසුරුම් වශයෙන් ප්‍රවාහණය කරන්න උදා ගන්න තෘතීය ඇසුරුමක් පමණයි. නමුත් අපි සහල් ගන්නේ කිරලා කිලෝ ගන්නට. අපි රැගෙනන භාජනයක හෝ ඒගොල්ලෝ ලබා දෙන භාජනයක ගේනු මිසක ඇසුරුමක් තිබුණේ නැහැ. අපට ප්‍රශ්න නැද්ද? අපි අහන මේ හාල් කොහේ හාල්ද මේ? යාපනයේ හාල්ද? තිස්ස මහරාමේ හාල්ද? අහනෝදෙන දහනවනේ. මේ හාල් අලුත් හාල්ද පරණ හාල්ද? මේවා ඉන්දියාවෙන් ආනයනය කරපුවද? අහන ප්‍රශ්න වලක් අහනවනේ. ඒ වගේ මේ හාල් වල ගල් තියෙනවද? ඉතින් කියනවා අපි දන්නේ නැහැ ගල් නම් අපි තාම කෑවේ නැහැ. එක්ක නෑ ගල් නෑ අපි හැමෝම අරන් යන මේක තමයි. කිසිම කම්ප්ලේන්ට් එකක් තාම නැහැ. එහෙම තොරතුරු අහනවනේ. ඒ වගේ සෑම භාණ්ඩයකටම ඇතැම් වෙලාවට අපිට තොරතුරු අහන්න වෙනවා. පහසු භාණ්ඩ හැරුණ විට පහසු භාණ්ඩ අපි තොරතුරු අහන්න අපි දන්නවා. ගිනි පෙට්ටියක්, සිගරට් එකක්, පත්තරයක්, බෝල් පොයින්ට් පෑනක් ගන්නකොට අපි තොරතුරු අහන්නේ දන්නවනේ. සාමාන්‍යයෙන් සාප්පු භාණ්ඩ වලින් එහා පැත්තේ තියෙන සියලුම භාණ්ඩ සම්බන්ධව අපිට තොරතුරු අවශ්‍යයි. එහෙනම් ඇසුරුමක් තියෙනවා නම් ඇසුරුමෙන් අපට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න පුළුවන්. නිෂ්පාදකයාගේ නම ලිපිනේ. දකින්නකොට අපි දන්නවා මේක ඉම්පෝර්ටඩ් භාණ්ඩයක්ද නැත්නම් ලෝකල් භාණ්ඩයක්ද කියලා දන්නවා. date of production, date of expiry, ඒ වගේම දල බර, උපරිම සිල්ලර මිල, ගබඩා කළ යුතු ආකාරය, පාවිච්චි කළ යුතු ආකාරය තොරතුරු අවශ්‍යයිනේ. ඒ තොරතුරු ලබා දෙන හොඳම මාධ්‍ය තමයි ඇසුරුම. එහෙනම් පාරිභෝගිකයාට අවශ්‍ය තොරතුරු ඉතා පහසුවෙන් ඇසුරුම මත ඇතුළත් කරලා පාරිභෝගිකයාට භාණ්ඩය පිළිබඳ දැනුවත් භාවයක් ලබා දිය හැකි වීම. අන්න ඒ වගේ කෙටි පැහැදිලි කිරීමක් කරාම දැන් මේක මදි. තොරතුරු ලබා දිය හැකි වීම මදි. පාරිභෝගිකයාට අදාළ භාණ්ඩය සම්බන්ධයෙන් වැදගත් වන සියලු තොරතුරු පහසුවෙන් ඇසුරුම මත ඇතුළත් කර පාරිභෝගිකයා දැනුවත් කළ හැකියි. ඒ වගේ ඊටාම කෙටි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. හතරවෙනි එක.
ප්‍රවර්ධන උපක්‍රමයක් ලෙස උදාගත හැකි වීම. ඇත්තරම වර්තමානයේ ඇසුරුම ප්‍රමෝෂනල් ඉක්විප්මන්ට් එකක් වශයෙන් ප්‍රවර්ධන උපකරණයක් වශයෙන් පාවිච්චි කරනවා. ඔබ දැකලා තියෙනවා සුපිරි වෙළෙන්සැල්වල සොයං සේවා වෙළෙන්සැල්වල විතරක් නොවේ ඔබේ ගම් ප්‍රදේශයේ ඔබේ නිවස සමීපයේ තියෙන සාමාන්‍ය සිල්ලර වෙළෙන්සැලක පවා බහන්න බලන්න රාක්ක මත අසුරලා තියෙන්නේ කොහමද? ඇසුරුම කේන්ද්‍ර කොටගෙන. අපි බහන්නේ මුලින්ම දකින්නේ ඇසුරුමෙන්නේ. දැන් අපි කිරිපිටි පැකට්ටයක් හිතන්නකෝ. කිරිපිටි ටින් එකක් හිතන්නකෝ. අපි දකින්නේ නැන්නේ කිරිපිටි, දකින්නේ ඇසුරුමනේ. අපි ඇසුරුමෙන් තමයි හඳුනගන්නේ මේ තියෙන රත්ති, මේ තියෙන නෙස්ටමෝල්, මේ තියෙන විටාමිල්ක්, මේ තියෙන කවුවන් ගේට් කියලා අපි දකින්නේ ඇසුරුමෙන්නේ. තේරෙනවද? ඒ ඇසුරුම ඊටා අලංකාර ලෙස සමහරට අර බිත්තියක් බඳිනවා වගේ එක පිටේක තියලා, එහෙම නැත්නම් තුන් උලස් වලට හැඩ කරලා, රවුම් කරලා අපේ කෙලින්ම නෙත ගැටෙන විදියට තමයි ඇසුරුම සහිත බහන්න ගබඩා කරන්නේ. එහෙමනම් අනිවාර්යයෙන්ම ඇසුරුම් සහිත බහන්න පාරිභෝගික ආකර්ෂණය උපදවන ලෙස වෙළෙන්සැල් තුල රැස් කර තබන්න පුළුවන් වීමෙන් ප්‍රවර්ධන උපකරණයක් වශයෙන් උත් ක්‍රියා කරනවා කියලා අදහස ලියුණා හොඳටම ඇති. තේරුණානේ? ඊළඟට ගනුදෙනු කරුට පහසු වීම. ඇසුරුම ගනුදෙනු කරුට පහසුයි. මොනවද මේ පහසු කියන්නේ? බහන්නේ හඳුනා ගන්න පහසුයි. අපි වෙළඳ සැලේදී වෙළඳ පොලේදී බහන්නේ දකින්නේ නැහැ, මුලින් දකින්නේ ඇසුරුම. ඇසුරුමෙන් තමයි අපි බහන්නේ හඳුනගන්නේ. තෝරගන්නත් ලේසි වෙනවා. පළමුව හඳුනා ගන්නව, දෙවෙනුව ගිහිල්ලා තෝරගන්නවා. ඇසුරුම නිසානේ. තේරුණාද? ඒ වගේම තුන්වෙනි එක තමයි ගෙන යාම. ගෙන යාමත් පහසුයි. අපිට ඕන නම් අතේ පව අරන් යන්න පුළුවන් ඇසුරුමක් තියෙනවම බය නැතුව. සහල් හිතන්න කිලෝ 10 පහේ පැකට් තියෙනවනේ. දැන් ඒකට පොඩි අර අල්ලන හැන්ඩල් එකකුත් දාලා තියෙනවා. නේ? සමහර පෝර උරේක වෙන්න පුළුවන්, නැත්නම් රිදි උරේක වෙන්න පුළුවන්. ඒ වගේ ගෙන යාමත් පහසුයි. අනිත් වගේ පාරිභෝගිකයට නැත්නම් ගනුදෙනු කරුවට පහසු වෙන්නේ කොහොමද? බහන්න හඳුනා ගැනීම. බහන්න හඳුනා ගැනීම කම තෝරා ගැනීම. තෝරා ගැනීම කම ගෙන යාම කියන අංශ ඔස්සේ ගනුදෙනු කරුට ඇසුරුම තිබීම පහසුවක් වෙනවා අනිවාර්යයෙන්. ඊළඟට වැඩි වටිනාකමක් එක් කිරීම. ඇසුරුම නිසා බහන්ඩේට ඉහළ වටිනාකමක් ආරෝපණය කරන්න පුළුවන්. ඇසුරුමක් නොමැති කල ඒ බහන්ඩේ කෙරෙහි වැඩි ආකර්ෂණයක් ලැබෙන්නේ නැහැ. පාරිභෝගිකයා වැඩි මිලක් ගෙවන්න කොහෙත්ම සූදානම් නැහැ. නමුත් ඇසුරුම නිසා අපි වැඩි මිලක් ගෙවන්න සූදානම්ද නැද්ද? අනිවාර්යයෙන්ම සූදානම්. තේරුණාද? ඒ නිසා බහන්ඩේට වැඩි වටිනාකමක් එක් කර ඉහළ මිලකට අලෙවි කිරීමට සහයෝගයක් දක්වන ඇසුරුම. අන්න ඒ වගේ අදහසක් කෙටියෙන් ලියුණා මේකට හොඳයි මේ ටික මදි කියලා මට හිතෙනවා. ඊළඟට වෙනත් ප්‍රයෝජන සඳහා ගත හැකි වීම. අපි දැන් අදාළ භාණ්ඩය පරිභෝජනය කරලා අවසන් වුණාන් පස්සේ ඇසුරුම ඉතුරු වෙනවා. අපිට පුළුවන් මේ ඇසුරුම නැවත වෙනත් ප්‍රයෝජනයකට පාවිච්චි කරන්න. එහෙනම් භාණ්ඩ පරිභෝජනය කර අවසන් වූ පසු වෙනත් භාණ්ඩ රැස් කර තැබීමට ඇසුරුම ප්‍රයෝජනවත් වේ කියන අදහස ලිව්වනම් මේක තවත් පරිපූර්ණයි. තේරුණාද? අදාළ භාණ්ඩ පරිභෝජනය කර අවසන් වීමෙන් පසු හිස් ඇසුරුම වෙනත් භාණ්ඩ අසුරා තැබීමට ප්‍රයෝජනවත් වේ. වැනි අදහසක් ලිව්වනම් අන්න පැහැදිලි කිරීම කියන එක විද්‍යාමාන වෙනවා. ඒ වගේ කරුණු තුනකට ලකුණු 3ක් ලබා ගත හැකි ප්‍රශ්නයක් මේක. සාමාන්‍යයෙන් මතක තියාගන්න ඇසුරුම් කිරීමත් නේ භාණ්ඩ මිශ්‍රයවත් නිෂ්පාදිත මිශ්‍රයටම අනුබද්ධ කොටසක් තමයි පැකේජින් එක. ඒකිනු සාමාන්‍යයෙන් නිතර ප්‍රශ්නයක් අහනවා. දැන් සෙකන්ඩ් පේපර් එකේදී මේක අපි හිතමු අහිමි වුණා කියලා. එහෙනම් ෆස්ට් පේපර් එකේ අඩු ගානේ බහුවර්ණ ප්‍රශ්නයක් නැත්නම් සැපීම් වර්ගයේ හිස්තන් පුරන ප්‍රශ්නයක් එක්ක සැපීම් වර්ගයේ නිශ්චිත පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයක් වශයෙන් හරි යොමු වෙන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට දැන් මේ ප්‍රශ්නයම අපිට පුළුවන් වෙනත් ප්‍රශ්නයකට නගන්න. වෙනත් ප්‍රශ්නයක් බවට කන්වර්ට් කරගන්නත් ඔබ උත්සාහ ගන්න ඕනේ. ඒ උත්සාහයේ අවසන් ප්‍රතිඵලය මොකද්ද? ඔබට නොදැනීම ඇසුරුම්කරණය කියන විශේෂ සංකල්පය හොඳට ඔබේ මනසේ පළපදියම් වෙනවා. ඔබ පැය ගාණක් වෙහිසිලා පාඩම් කරලා ලබන දැනුම එක ප්‍රශ්නයක් ප්‍රතිනිර්මාණය කිරීමෙන් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණාද? මෙතෙක් විභාගයට මෑත කාලේ අහලම නැහැ. කියන අවුරුදු 20ක විතර ඉතිහාසය මතකයි අහලා නැහැ. ඇහුවොත් එහෙම.
සම්ප්‍රදායිකව භාණ්ඩයකට ඇසුරුමක් ලබා දීමට වැඩි අවධානයක් යොමු නොකළද වර්තමානයේදී සියලුම භාණ්ඩ සඳහා ඇසුරුම් ලබා දීමට අලෙවිකරුවන් වැඩි අවධානයක් යොමු කරනවා. එහි වාසිමෙන්ම අවාසිත් තියෙනවා. ඇසුරුම් කරණය මගින් ව්‍යාපාරිකයන්ට අත්විඳීමට සිදුවන අවාසි කවරේද? ඇසුරුම් කරණය මගින් ව්‍යාපාරිකයන්ට අත්විඳීමට සිදුවන අවාසිය හුත්තේම. දැන් මේ වාසිනේ. අවාසි නැතුව මොන වෙන්නේ? එකම කාසිය දෙපැත්තක් තියෙනවනේ, එක පැත්තක් නෙවෙයිනේ. මොනවද ලියන්නේ? ගොඩක් නෑ මේ වාසි වැඩි. වාසි පැහැදිලිවම 99%ක්ම වැඩි. 1%ක් වගේ අවාසිත් තියෙනවා. ඇසුරුම් කිරීම මගින්. මොකක්ද එකක්? එකක් තමයි ඇසුරුම් කිරීමට අතිරේක පිරිවැයක් දරන්න වෙනවා. වෙනවනේ. ඇසුරුම් කිරීමට අතිරේක පිරිවැයක් දරන්න වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? තමන්ගේ ලාභාන්තික අඩු වෙනවා. ඇසුරුම් දැන් බොහෝ වෙලාවට භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදක ඇසුරුම හදන්නේ. ඒක බාහිර සමහරට මුද්‍රණ ආයතනයකින් වෙන්න පුළුවන්. වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයකට කොන්ත්‍රාත් දීලා ඇසුරුම නිෂ්පාදනය කරගන්න. ඒකට ඒ සඳහා අතිරේක පිරිවැයක් යනවා. ඒතර මොකද වෙන්නේ? තමන්ගේ ලාභේ අඩු වෙනවා. ලාභාන්තික අඩු වෙනවා. ඒක අවාසියක්. ඇසුරුම නොතිබුණා නම් සමස්ත ලාභෙම තමන්ට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණාද? දෙවෙනි එක තමයි මේ ඇසුරුම කලා කියන්නකෝ. ඇසුරුම කරාම ව්‍යාපාරිකයා තනිකර ඇසුරුමේ වියදම බාර ගන්න නැහැ. කොටසයි බාරගන්නේ. කොටසක් හරි භාණ්ඩ මිලට එකතු කරනවා. එහෙනම් ඇසුරුමට යන අතිරේක වියදමෙන් වැඩි කොටසක් පාරිභෝගිකයා මත පටවන්න උත්සාහ කරනවා. කොහොමද? භාණ්ඩ මිල වැඩි කිරීම. භාණ්ඩ මිල වැඩි කරාම මොකද වෙන්නේ? භාණ්ඩ මිල වැඩි කරාම පාරිභෝගිකයාගේ ක්‍රය ශක්තියවත් මිලදී ගැනීම හැකියාව බාල වෙනවා, හීන වෙනවා. එහි ප්‍රතිඵලය පාරිභෝගිකයෝ භාණ්ඩයට කරන ඉල්ලුම අඩු කරනවා. ඒකෙන් මොකද වෙන්නේ? විකුණුම් පහත වැටෙනවා. එහෙනම් ව්‍යාපාරිකගේ ලාභ පහත වැටෙනවා. එහෙනම් එක අතකින් අතිරේක වියදමක් දැරීමට සිදු වන නිසා ලාභය අඩු වෙනවා. අනික් අතින් භාණ්ඩ මිල වැඩි වීම හරහාද ඉල්ලුම අඩු වීමෙන් විකුණුම් අඩු වීම හරහා ලාභ අඩු වීම අනිවාර්යයෙන්ම තරහා ගන්න වෙනවා ව්‍යාපාරිකයින්ට. එහෙම ගැටලුවක් තියෙනවා. තුන්වන එක තමයි දැන් අද තරඟයනේ තියෙන්නේ. වෙළඳ පොලේ තියෙන අධික තරඟකාරීත්වයක්. මේ තරඟකාරීත්වය හමුවේ ඇතැම් මහා පරිමාණ ඒ වගේම දිගු කලක් ලාභදායී ලෙස ව්‍යාපාර කරගෙන ගියපු අය ළඟ තියෙන අධිලාභ, අතිරික්ත ලාභ. ඒ ලාභ පදනම් කරගෙන කෙටි කාලීන ඇසුරුම් වෙනස් කරනවා. එකම ඇසුරුම අපි සති මාස ගානක් දකින්නකොට අපිට ඒක සාමාන්‍ය භාණ්ඩයක් බවට පත් වෙනවනේ. ඒක ආකර්ශනීය විශේෂ භාණ්ඩයක් බවට අපිට නිත ගැටෙන්නේ ඇසුරුම අලුත් වුණොත්. ඇසුරුම අලුත් කරනවා. එහෙනම් ව්‍යාපාරිකයන්ට සිදු වෙනවා තරඟයට මුහුණ දෙන්න ඕන නම් වෙළඳ පොලේ රැඳී සිටින්න ඕන නම් ඇසුරුම් නවීකරණය කරන්න. අන්න ඒ සඳහා නැවත අතිරේක පිරිවැයක් දරන්න වෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම ඇසුරුම් කරන්න ලැබෙන අවාසියක් වෙනවා. අනික් අතර ඇතැම් භාණ්ඩ පාරිභෝගික මිලදී ගැනීමට පෙර භාණ්ඩේ පරීක්ෂා කරලා බලලා මිලදී ගන්න උත්සාහ කරන්න. පරීක්ෂා කරලා බලලා මිලදී ගන්න බැරි නම් මිලදී ගන්නේ නැහැ. එහෙමනම් ඒ භාණ්ඩයට තියෙන අලෙවි ආදායම අඩු වෙන එකත් හේතු වෙනවා. තේරුණාද? ඇතැම් භාණ්ඩ අපි පරීක්ෂා කරලා බලන්න අපි ඇඳුම් කියලා. සමහර ඇඳුම් පැළඳුම් ඔබ දන්නවා හොඳට කාඩ්බෝඩ් පොලිතින් ඇසුරුමක දාලා සීල් කරලා කාඩ්බෝඩ් ඇසුරුමක දාලා සීල් කරලා තියෙනවා. ඉතින් අපිට ඇඳුම ඇත්තටම ඇඳලා බලන්න අවශ්‍යයි. අපි මිලදී අරගෙන ගියන් පස්සේ මොන හරි දෝෂයක් තියෙනවා නම් ඇඳුම පොඩි නම් නැත්තම් විශාල නම් මාරු කරන එකත් ප්‍රශ්නයක් නේ. අපි පිටපලාතකට ගිහිල්ලා ගන්න. නැවත එනකොට දවස් 7ක් පැනලා මාරු කරලා දෙන්නේ නැහැ නේ. එහෙනම් පාරිභෝගික අධිකාරිය හරහා යනකොට ඒක මාරු කරගන්න. ගැටලු ගොඩක් නේ. ඒ නිසා අපිට මේ භාණ්ඩේ පරීක්ෂා කරලා බලන්න බැරි නම් අපි ගන්නෙ නැහැ. එහෙනම් අපි කියන අපිට මේ පැකින් එක පොඩ්ඩක් ඕපන් කරලා බලන්න බැරිද? එහෙම බලන්න බැරි. ඒතර පැකින් එක ඕපන් කළොත් අපිට විකුණ ගන්න බෑනේ කියලා කියන්න වෙනවනේ. අලෙවිකරුට. ඒකම අවශ්‍යයි. එහෙනම් විකුණු ආදායම අඩු වෙනවා. අන්න ඒ වගේ ඇසුරුම් කරණයෙන් පාරිභෝගිකයා ලබන අවාසි ගැන හිතන්න ඕන. තේරුණාද? තව එකක් තමයි ඇසුරුම් වලදී සමහරට වංචා වැඩි වෙන්නත් පුළුවන්. භාණ්ඩ වලට ආරක්ෂාව ලබා දෙනවා තමයි මූලික ඉලක්කය වශයෙන්. ඒ වගේම ඕකේ අනිත් පැත්ත භාණ්ඩ වංචා අධික වෙන්නත් පුළුවන්. දැන් අපි තුමු කාඩ්බෝඩ් ඇසුරුම. අපි තුමු මේක සමහරට ටර්ටියරි පැකේජ් එක වෙන්න පුළුවන්. නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් පැකේජ් එක වෙන්න පුළුවන්. ප්‍රවාහන ඇසුරුම. ඒක ඇතුලේ තියෙනවා අපි හිතමු ලැමිනේටින් ඇසුරුමක් සහිතව භාණ්ඩයක් බහරලා. එක්ක වීදුරු
බෝතලයක දීර්ඝ වර්ගයක් බහලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට මේ ඇසුරුම අපිට කාඩ්බෝඩ් ඇසුරුම සූක්ෂම ලෙස paludu නොවන්න විවෘත කරලා ඒ බෝතලයේ තියෙන දේවල් අරගෙන නැත්තම් වෙන බෝතලයක් ඒ හා සමාන බෝතලයක් අපි තුමු වතුර බොරුවට වතුර පුරවලා දාන්න පුළුවන්. අපි තුමු පර්ෆියුම් කියලා සෙන්ට් එකක් කියලා සෙන්ට් එකක් කියලා හිතලා අපි අරගෙන යන්නේ මොකද්ද එතකොට? වතුර බෝතලයක්. එහෙම වෙන්න පුළුවන්. නැත්තම් වයින් බෝතලයක් කියන්නකෝ. වයින් බෝතලය අරගෙන වයින් වගේ වර්ණයක් දාලා අපිට වෙන බෝතලයක් දාන්න පුළුවන්. නමුත් ඇත්තටම ඇසුරුමක් නොතිබුණා නම් එහෙම කරන්න බෑනේ. නිෂ්පාදකයට තේරෙන්නේ මේ රයිට් මේ මම වෙළඳ පොළට හඳුන්වා දෙන බහන්නේ නෙමෙයි මේකේ තියෙන කියලා ටක් ගාලා දැනගන්න පුළුවන්. ඇසුරු මේක බෑ. ඔබ දන්නවා සමහර රට ලංකාවේ නෙවෙයි සමහර රටවල යම් යම් වරායන් තුලදී නැවෙන් ගොඩ බානවා ආනයනික භාණ්ඩ. ඒ කියන්නේ අපි තුමු සීතකරණයක් කියලා. සීතකරණයත් ගේන්නේ ගොඩක් වෙලාට ලෑලි පෙට්ටියක නේ රිජි ෆෝම් ආවරණයක් ඊට පස්සේ ලෑලි පෙට්ටියක. ඒ ලෑලි පෙට්ටිය ඕපන් කරලා සීතකරණය අයින් කරනවා. අයින් කරලා වෙන පරණ පෙට්ටියක ගල් ටිකක් දාලා මොකද කරන්නේ සීල් කරලා දෙනවා. එතකොට සීතකරණය ආනයනය කරේ මම නම් තීරුබදු ගෙවල නිදහස් කළා මං අරන් යන්නේ ගල් පෙට්ටියක්. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා ලංකාවේ නෙවෙයි. තේරෙනවද? ඒ ඇසුරුම් වල තියෙන අවාසි. අන්න ඒ වගේ වාසි වගේම අවාසිත් නැතුවම නෙවෙයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. රෝමි ලක්කම් 4 වෙනි ප්‍රශ්නයේ අවුරුද්දේ ප්‍රවර්ධන උපකරණයක් ලෙස කටවචනයෙන් කරන අලෙවිකරණේ වැදගත්කම පැහැදිලි කරන්න. word of mouth marketing ප්‍රවර්ධන උපකරණයක් තමයි කටවචනයෙන් සිදු කරන අලෙවිකරණය. word of mouth marketing. ඒ කියන්නේ කටවචනයෙන් කරන අලෙවිකරණේ. අතන මේක අලෙවිකරණයට වඩා හොඳයි ප්‍රවර්ධනය කියවනන්නේ. කටවචනයෙන් සිදු කරන ප්‍රවර්ධනය. තේරුණාද? තමයි මේ අහන්නේ. ඇත්තටම සෙසු ප්‍රවර්ධන ක්‍රම සියල්ලටම වඩා මේ word of mouth marketing කියන නැත්නම් word of mouth promotion කියන ප්‍රවර්ධන ක්‍රමය ප්‍රබලයි. ඒ ප්‍රවර්ධන ක්‍රමය ප්‍රබලයි. දැන් ඇතැම් භාණ්ඩ අපි මිලදී ගන්නේ අපි ඒවට පක්ෂපාතී වෙන්නේ අපි දන්න පවුලේ අය, හිතවත් අය, ඥාතීන්, මිතුරන් ඒ භාණ්ඩයේ සම්බන්ධය ලබා දෙන නිර්දේශ අනුව. ඒ භාණ්ඩය ඒගොල්ලෝ කලින් පරිහරණය කරලා තියෙනවා. අත්දැකීම් ලැබලා තියෙනවා. ඒ භාණ්ඩයේ ගුණදොස් ඒගොල්ලෝ දකිනවා. ඒ භාණ්ඩේ හොඳ නම් අපිට කියනවා අසවල් භාණ්ඩයේ අසවල් වර්ගයේ භාණ්ඩයක් නම් වෙන බ්‍රෑන්ඩ් එකක් මෙන්න මේ බ්‍රෑන්ඩ් එක ගන්න. මේක තමයි බ්‍රෑන්ඩ් එක. මේක තමයි භාණ්ඩේ. ඒක අපි පිළිගන්නවා. අපිට හිතවත් කෙනෙක් අපේ පවුලේ ළඟම ඥාතියෙක් කියන්නේ. තේරෙනවද? අපි එහෙනම් ඒ තුලම අපි මනස හදා ගන්නවා. අප මිලදී ගත යුත්තේ ඒ භාණ්ඩ වර්ගයේ පමණයි. අපි මොන ප්‍රචාන් දැන්වීම් දැම්මත් පෞද්ගලික අලෙවියෙන් අපිට හඳුන්වා දීම් කරන්නවත් වෙනත් විකල්ප භාණ්ඩයකට අපේ මනස වැඩ කරන්නේ නැහැ. මොකද ඒක හරිම ශක්තිමත් මේ කටවචනින් කියන දේ. තේරෙනවද? දැන් අපි ටියුෂන් පන්තිවල අපි මුල් කාලෙදී වර්තමානයේ වගේ රුපියල් මිලියන ගණන් වියදම් කරලා රූපවාහිනී මාධ්‍යයන් තුල, ගුවන් විදුලි මාධ්‍යයන් තුල, සමාජ ජාල තුල ප්‍රචාර දැන්වීම් පළ කරේ නැහැ. පුංචි අර සෙන්ටිමීටර ගානක රුපියල් එවකට රුපියල් 100ක් 150ක් වැය කරලා පුඩි පත්‍ර දැන්වීමක් දානවා, මරණ දැන්වීමක් වගේ අපි හොඳට උගන්වනවා. විෂය උගන්වනවා. ජීවිත පාඩම් කියලා දෙනවා. දැන් අපිට මේ DP පාඨමාලාව තුල අපිට ජීවිත පාඩම් කියලා දෙන අවස්ථාව ඉතාම අඩුයි. මොකද අපි අපිට බාර දීලා තියෙන ගිවිසුම තමයි විෂය නිර්දේශය හරියාකාරව ඉගැන්වීම. දැන් උපකාරක පන්ති අපි ඒකත් කරනවනේ. තේරුණාද? එතකොට ඒ ජීවිත පාඩමත් අපි කියලා දෙනවා. විෂය නිර්දේශයත් අපි උපරිමෙන් කියලා දෙනවා. ළමයාට තේරුම් අරන් විභාගෙ ලියනවා. හොඳ ප්‍රතිඵල ලැබෙනවා. එතකොට ළමයා එක පැත්තකින් ජීවිතත් හදාගෙන අනාගතේ තමන් ගමන් කළ යුත්තේ කොයි ආකාරයෙන්ද කියලා ජීවිත පාඩමත් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම විෂය දැනුම තුලින් විභාගෙත් හොඳට සමත් වෙලා තියෙනවා. එතකොට ඊළඟ අවුරුද්දේ පන්ති ආරම්භ කරනකොට තමන්ගේ පවුලේ අය, ගමේ අවට අය අහනවා අපි අලුතෙන් ඒ ඕලෙවල් සමත් වෙච්ච අය අහනවා මොකද්ද පන්තිය අසවල් විෂයට. කිසි කතාවක් නැහැ. BS නම් අන්න අසවල් ගුරුවරයාලකට යන්න කියලා කෙලින්ම නම නිර්දේශ කරනවා. ඒ ගුරුවරයා මෙහෙමයි තවත් උනන් මෙහෙමයි කියලා ඒකට වැඩි අවශේෂ කාරණාත් කියනවා. මොකද වෙන්නේ? ප්‍රත්‍යක්ෂ වෙනවා. මොන ප්‍රචාන් දැන්වීම කළත් අම්මා තාත්තා කිව්වත් පුතේ අසවල් ගුරුවරයා හොඳයි එයාලකට යන්න කියලා යන්නේ නැහැ. අතන තමයි යන්නේ. එහෙම චේන් එකක් තිබුණානේ. අපිට අපි සමහරට මවිතරපත් වෙනවා. මේ අවුරුදු ළමයි 800යි ඊළඟ අවුරුදු ළමයි 1500 කොහෙන්ද මේ ආවේ කියලා. මොකද කටවචනේ. මොකද ළමයිම කියනවා.
ළමයි අපිට මගේ පරණායම කියනවා කියන මෙමයි ළමයි අතර මතය තිබුණේ BS නම් කෙලිම මගේ නම කියලා කියන ඔසවලා කියලා. BS නම් අය BS ගොඩ යන්න ඕන නම් එතනට යන්න. ඒගොල්ලන් බොහොම කෙටි නේ කටවචනයෙන් කරන කෙටි පණිවිඩයක්. කෙටි ආකර්ශනීය ප්‍රබල පණිවිඩයක් දෙන්නේ. BS ගොඩ යන්න ඕන නම් අසවලා ළඟට යන්න. ඒක හරි ප්‍රබලයි. එහෙම තමයි ඒ මහා පරිමාණ පන්ති වර්ධනය වෙන්නේ ඒ කාලේ. දැන් වර්තමානයේ එදාට සාපේක්ෂව ළමයි දහස් ගණන් ඉන්න පන්ති තාම අඩුයිනේ. 90%ක්ම දැන් නැහැනේ. තියෙන කුඩා පන්ති. මොකද හේතුව? කටවචනේ දැන් යට ගිහිල්ලා අද විද්‍යුත් මාධ්‍ය දියුණු වෙලා අද අන්තර්ජාලය, රූපවාහිනිය, ගුවන් විදුලිය, සමාජ ජාල ඔස්සේ තමයි ප්‍රවර්ධන කටයුතු කරන්නේ. ඒකෙන් ඒ පන්තිවල ළමයි සංඛ්‍යාව විසිරලා ගිහලා තියෙනවා. හොඳම උදාහරණය. තේරුණාද? ඒතකොට කටවචනය ප්‍රබල නම් අනිවාර්යයෙන් මෙතන විශාල පිරිසක් ඒක රාශී වෙනවා. දැන් ඔබ දන්නවා සමහර විදුලි උපකරණ, සමහර ගෘහ භාණ්ඩ ඔබ මිලදී ගන්නකොට තෝරාගත්ත තැන් තියෙනවනේ. ඔබේ පවුලේ කියනවා ගෘහ භාණ්ඩද ෆර්නිචර්ද ගන්න එපා. අසවල් බ්‍රෑන්ඩ් එක අපි හිතමු මොන හරි පිටුම් බ්‍රෑන්ඩ් එකක්. අපි හිතමු ගෘහ භාණ්ඩ අපි හිතමු තියෙනවා බ්‍රෑන්ඩ් එකක් විලාසිතා ෆර්නිචර් කියලා. ඒ විලාසිතා ෆර්නිචර් කියලා ගෘහ භාණ්ඩය හොඳ නම් හොඳ ලීයෙන් හදනවා නම් විශ්වාසයි. කෙටි කාලිනව ගුල්ලු ගහන්නේ නැහැ. තේරෙනවද? සත්තු වහන්නේ නැහැ, දිරන්නේ නැහැ. එහෙම මතයක් තියෙනවා නම් ඒ කිය මෙහෙමයි. ෆර්නිචර් නම් දෙකක් නැහැ. පරම්පරා දෙකකට ඇති. පරම්පරා දෙකක්ම පාවිච්චි කරන්න පුළුවන් යන්න විලාසිතා ෆර්නිචර් ගන්න. ඒක හරි ප්‍රබලයි. තේරෙනවද? ඒ කටවචනයෙන් කරන ප්‍රවර්ධන කටයුතු, අලෙවි කරන කටයුතු, සියලු ප්‍රවර්ධන කටයුතු අභිබවා ගිහිල්ලා ගනුදෙනු කරුවෝ බොහොම පහසුවෙන් සහ ස්ථාවරව ඒ කටවචනෙන් දෙන පණිවිඩ අපි හරි ස්ථාවරයිනේ. අපි ඒක හොඳටම කවද්ද ගන්නවා. අපි වෙන විකල්පයක් ගැන හිතන්නේ නැහැ. වෙන ව්‍යාතිරේක නැහැ. කෙලින්ම මේ කටවචනෙන් දීපු ගමම්ම ඒ භාණ්ඩයට අපි ඉහළම සන්නම් පක්ෂපාතීත්වයකුත් ලබා දෙනවා. තේරුණාද? එහෙනම් භාණ්ඩය පරිහරණය කළ පුද්ගලයෙකු විසින් නිර්දේශ කිරීම නිසා, මොකද පරිහරණය කරපු කෙනෙක් නිසා එම භාණ්ඩය පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. එමගින් අලෙවිය වැඩි වෙනවා. එමෙන්ම ව්‍යාපාරිකයාට කිසිම වියදමක් නැතුව, ව්‍යාපාරික කිසි වියදමක් නැහැ. නැතුව එම භාණ්ඩය පිළිබඳව පාරිභෝගිකයා තුළ විශ්වාසයක් ඇති කරන්න පුළුවන්කම ලැබෙනවා. දැන් සාමාන්‍යයෙන් පාරිභෝගිකයා මිලියන ගණන් වැය කරලා ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරලානේ භාණ්ඩය පිළිබඳ දැනුවත් කරලා විශ්වාසයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. මෙතන එහෙම නැහැ. අලෙවිකරු නැත්නම් නිෂ්පාදකයට කිසිදු වියදමක් දරන්න ඕනේ නැහැ. පාරිභෝගිකයා නොමිලේ මේක වෙන. පාරිභෝගිකයා අතින් ස්වයංක්‍රීයව නේ. ස්වයංක්‍රීයව නොමිලේක සිදු වෙනවා. කිසිම වියදමක් නැතුව භාණ්ඩය පිළිබඳ හොඳ ප්‍රචාරණයක් ඇති වෙලා ගනුදෙනු කරුවන් තුල දිගු කාලීන වූ මේක නිකම් විශ්වාසයක් නෙවෙයි. තේරෙනවද? මේක දිගු කාලීන වූ දිගු කාලීන වූ විශ්වාසයක් නිර්මාණය වෙනවා. හරිම වැදගත් නේද? ඒ නිසා සෙසු ප්‍රවර්ධන ක්‍රම හේවත් අලෙවි කරන උපාය මාර්ගවලට වඩා මේ කටවචනයෙන් සිදු කරන මේ ප්‍රවර්ධන කටයුතු අතිශය ප්‍රබලයි. අතිශය ප්‍රබලයි. තේරෙනවද? දිගු කාලයකට ගනුදෙනු කරන වෙනත් විකල්ප භාණ්ඩයකට ඇදී නොයන ආකාරයෙන් ඇද බැද තබා ගන්න කෙලිම උපකාර වෙනවා word of mouth marketing. මේකේ මූලික කාරණා තුනක් දක්වලා තියෙනවා. මේ මූලික කරුණු තුනක් පැහැදිලි කිරීමට ලකුණු තුනක් කියලා දීලා තියෙන්නේ. භාණ්ඩේ පරිහරණය කර පුද්ගලයෙකු විසින් නිර්දේශ කිරීම කියන එක වැදගත්. ඒක කියවෙන එක හොඳයිනේ. මොකද පරිහරණය කරපු කෙනෙක්නේ. අපි කියන එක පිළිගන්නවා. නිසා එම භාණ්ඩය පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. ඒ මගින් අලෙවිය අනිවාර්යයෙන්ම වර්ධනය වෙනවා. තේරුණාද? ඒ වගේම කිසිදු වියදමක් නැතිවම භාණ්ඩය පිළිබඳ අන්න පාරිභෝගිකයා තුළ විශ්වාසයක් ඇති වෙනවා. ඔය වගේ කාරණා කීපයක් විතර ඔකෙන් තුනක්වත් තිබුණොත් වඩා හොඳයි කියන මතය තමයි ඉන්නේ. නමුත් මේකේ එහෙම මේක මේ කොන්ඩොන් චීෆ් එහෙම දැම්මට එහෙම කාරණා තුනකට ලඝු කරන්න බෑ. මේක උන අපිට කාරණා පහක් මතු කරන්න පුළුවන්. හයක් මතු කරන්න පුළුවන්. තේරෙනවද? කොහොමරි අර භාණ්ඩ පරිහරණය කරපු අය අත්දැකීම් ලැබලා ඒගොල්ලෝ ඒකේ සත්‍ය తත්වය අවබෝධ කරගෙන දැඩි විශ්වාසයෙන් නිර්දේශයක් කරන නිසා ඒ විශ්වාසනීය නිර්දේශය එකසිතින් පිළි අරගෙන ඒ භාණ්ඩයට ඍජුවම පක්ෂපාතීත්වයක් ඇතිවීම තුළින් ස්ථාවර වෙළඳපොළක් බිහි කරන්න ඍජුව සහාය වෙනවා මේ ප්‍රවර්ධන වැඩසටහන. ඒක තමයි කියන්න අදහස.
අපි බලමු ඊළඟ ප්‍රශ්නය. දෙකේ රෝම ඉලක්ක 1 වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය 2012 වර්ෂයේම අලෙවිකරණ ක්‍රියාවලියට පදනම් වී ඇති මූලික හර සංකල්ප නම් කරන්න. අලෙවිකරණ ක්‍රියාවලියට පදනම් වී ඇති මූලික හර සංකල්ප. කෝ කන්සෙප්ට් මතකයිනේ. හර සංකල්ප කියන්නේ මොකද්ද? මූලික සාධක. මූලික සංකල්ප. අලෙවිකරණයේ කියන ක්‍රියාවලිය ඇතිවන්නත් ඇති වී අකණ්ඩව සක්‍රිය වෙන්නත් බලපෑම් කරන ඍජුව බලපෑම් කරන එකිනෙකට බැඳීමක් ඇති එකිනෙකට සම්බන්ධතාවයක් ඇතිව ක්‍රියාත්මක වන මූලික සාධක වල එකතුව තමයි හර සංකල්ප කියලා කියන්නේ. එතකොට ක්‍රමවත් ලෙස සංකල්ප 6ක් හෝ වැඩි ගණනක් ඉදිරිපත් කර ඇතනම් ලකුණු 3ක් දෙන්න කියලා නිර්දේශ කළා තියෙනවා. සාමාන්‍යයෙන් 6 තමයි අහන්නේ 60ට අහන්නේ. සංකල්ප තියෙනවනේ 20ක් විතර 6ක් ලියුණා ඇති. එකක් තමයි වෙළඳපොළ සහ අලෙවිකරු. අනිවාර්යයෙන්ම අලෙවිකරණයක් ඇති වෙන්න වෙළඳපොළක් තියෙන්න එපායි. වෙළඳපොළක් නැත්නම් අලෙවිකරණයක් නැහැනේ. අනික අලෙවිකරුවෝ ඉන්න ඕනේ. මාකටර්ස්ලා ඉන්න ඕනේ. අලෙවිකරුවෝ නැතුව ගනුදෙනුකරුවෝ විතරක් ඉඳලා කවදාකවත් අලෙවිකරණයක් දියත් වෙන්නේ නැහැ. වෙළඳපොළ සක්‍රිය වෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි ඉලක්ක වෙළඳපොළ. ඉලක්ක වෙළඳපොළකුත් තියෙන්න ඕනේ. මොකද සමස්ත පාරිභෝගික ප්‍රජාවටම භාණ්ඩ ආසව අපට අලෙවි කරන්න බෑ. අපිට අපේ තියෙන සම්පත්ධාරිතාවය සහ අපි ඉදිරිපත් කරන භාණ්ඩ ස්වභාවය අනුව ඊට උචිත ඒවා අලෙවි කළ හැකි, ඒවා මිලදී ගත හැකි, නැත්නම් මිලදී ගැනීමට පොළඹවා ගත හැකි පාරිභෝගික පන්තියක් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉලක්ක වෙළඳපොළක් කියන්නේ ඒකයි. ඊළඟට අවශ්‍යතා වුවමනා ඉල්ලුම මේක තුනක් වශයෙන් ලියන්න පුළුවන්. ජීවත් වීමට අනිවාර්යයෙන්ම සපුරාගත යුතු කායික හෝ මානසික තත්ත්වයන් කියන අවශ්‍යතා ඇති වෙන්න ඕනේ. අවශ්‍යතා ඇතුළත අවශ්‍යතාවයේ සපුරා ගන්න නිශ්චිත භාණ්ඩයකට හෝ සේවයකට අපි කැමැත්තක් දක්වන වුවමනා ඇති වෙනවා. වුවමනාව ඇතුණොත් තමයි වුවමනා තෘප්තිමත් කරගන්න යම් යම් භාණ්ඩ සඳහා නිෂ්පාදි සඳහා ඉල්ලුමක් ඇති කරන්නේ. ඊට පස්සේ එන නිෂ්පාදිතත් එළියට එනවා. ඉල්ලුමෙන් පස්සේ නිෂ්පාදිත අවශ්‍ය වෙනවා. නිෂ්පාදිත බිහි කරන්න ඕන වෙනවා. ඒ නිෂ්පාදිතත් එක්කම වටිනාකම හා තෘප්තිය කියලා සංකල්පයකුත් මතුවෙනවා. සෑම නිෂ්පාදිතයකම QSP මතකනේ QSP quality services and price ගුණත්වය සේවාව හා මිල කියන සාධක පදනම් කරගෙන පාරිභෝගිකයාට හොඳ තක්සේරුවක් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ භාණ්ඩේ පරිභෝජනය කිරීමෙන් Tamanට සතුටක් නැත්නම් වින්දනයක් හෙවත් තෘප්තියක් ලබන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක හෝමාරුව සහ ගනුදෙනු. දෙපාර්ශ්වයක් අතර වටිනාකමක් ඇති දෙයක් වෙළඳාම් කරගන්න එකඟ වීම තමයි හෝමාරුව කියන්නේ. ඒ අනුව දෙපාර්ශ්වයක් අතර වටිනාකමක් ඇති දෙයක් වෙළඳාම් කරගත්තොත් ගනුදෙනුවක් කියලා කියනවා. නම් හෝමාරුව කියන එක ගනුදෙනුවට පූර්ව අවශ්‍යතාවය. හෝමාරුව නිම වෙනවා ගනුදෙනුව තුලින්. ඊළඟට සම්බන්ධතා. අනිවාර්යයෙන්ම ඕනෑම අලෙවිකරුවෙක් ගනුදෙනුකරුවන් සමග පමණක් නොවේ. ගනුදෙනුකරුවන්, තරඟකරුවන්, සැපයුම්කරුවන්, බැංකුකරුවන් වැනි ඇල්මැති පාර්ශ්වයන් විශාල ප්‍රමාණයක් එක්ක හොඳ සම්බන්ධතා තියාගන්න ඕන. සුභවාදී ආකල්පවලින් යුක්ත දිගුකාලීන වූ සම්බන්ධතා ගොඩනගා ගැනීම තුළ ඒගොල්ලන්ගේ ව්‍යාපාරයේ දිගුකාලීන පැවැත්ම සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා සම්බන්ධතා මගින්. ඊළඟට අලෙවිකරණ මාර්ග. මාකටිං චැනල්ස්. ඒ කියන්නේ නිමවුම් පාරිභෝගිකයා වෙත ගෙන යාමට විවිධ වූ බෙදාහැරීමේ මාර්ග තියෙනවා. ඒ විකල්ප බෙදාහැරීම් මාර්ග කීපයක් තියෙනවා. එක එක භාණ්ඩ වලට ඒ මාර්ග පාවිච්චි කරන්න ඕනේ. සියලුම භාණ්ඩ එකම බෙදාහැරීමේ මාර්ගයකින් බෙදාහරින්න බෑ. දැන් නිදසුනක් වශයෙන් අපි හිතමු ඉක්මනින් නැශ්‍ය වන ආහාර පාන වගේ දෙයක් නම් කෙලින්ම ශූන්‍ය මට්ටම නිෂ්පාදකය කෙලින්ම බෙදාහරින්න ඕනේ. ඉක්මනින් නැශ්‍ය නොවන දිගු කාලයක් රැස් කර තබාගත හැකි භාණ්ඩයක් නම් අනිවාර්යයෙන්ම පුළුවන් ත්‍රිත්ව මාර්ගයකින් බෙදාහරින්න. ඒ වගේ. ඊට පස්සේ සැපෙවුම් ප්‍රවාහය. අපිට අවශ්‍ය භාණ්ඩ සපයන සැපෙවුම් කරන සමග සාකච්ඡා කරලා කොන්දේ සහගත ගිවිසුම් ඇති කරගන්නත් ඕන එක තමයි සැපෙවුම් ප්‍රවාහය සප්ලයි චේන් එකක් කියන්නේ. ඊළඟට තරඟය. තරඟයකුත් තියෙන්න ඕනේ. තරඟයක් නැත්නම් ව්‍යාපාරවල සාර්ථක පැවැත්මක් දකින්න බෑ. දැන් ඔබ පවා සාර්ථක වෙන්නේ, ඔබ පවා උණුසුම් වෙන්නේ, විභාගය වෙනුවෙන් වැඩිපුර මහන්සි වෙන්නේ තරඟ නිසානේ. තරඟයක් නොවුනා නම් ඔහොම වෙන්නේ නැහනේ. දැන් මට මතක මගේ පුංචි අම්මා කෙනෙක් එයා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක් වශයෙන් තමයි විශ්‍රාම ගියේ. එයා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා තියෙන්නේ ඒ කියන්නේ උසස් පෙළ විෂයන් 4 කාලේ. වැඩ 3යි සම්මාන 1යි පිළිගන්නවා. එකක් ෆේල්. වැඩ 3යි සම්මාන 1යි. ඒ කියන්නේ C එකක් එක විෂයක් ෆේල්. තරගයක් නැහැ ඒ කාලේ.
අද මොකද දාලා තියෙන්නේ? අද ඒ තුනම ගත්ත සමහර කැම්පස් වල එක්ක ඉන්න තරංගේ වැඩිනේ. ඒ වගේ තරංකාරීත්වයක් තියෙන්න ඕනේ. අනික අලෙවිකරණ පරිසරය. සූක්ෂම සාර්ව කියන පරිසර දෙකම අනිවාර්ය මූලික සාධක වෙනවා. මොකද මේ අලෙවිකරණ පරිසරය හඳුනාගෙන පරිසරයට අනුකූලව තමයි අලෙවිකරණ වැඩසටහන් සම්පාදනය කරන්න ඕනේ. විශේෂයෙන්ම අලෙවිකරණ සම්පාතය සකසා දියත් කරන්න වෙන අලෙවිකරණ පරිසරයට අනුකූලවයි. ඊළඟට අලෙවිකරණ වැඩසටහන්. දැන් අලෙවිකරුවන්ගේ ඉලක්ක ළඟා කර ගැනීමට විවිධ වූ අලෙවිකරණ වැඩසටහන් අපිට සම්පාදනය කරලා අවශ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රමාණින් ක්‍රියාත්මක කරන්න වෙනවා. මේ වගේ මූලික සාධක ගණනාවක් තමයි අලෙවිකරණ අර සංකල්ප කියන උපරිම 6ක් ලියුවනම් ඇති ලකුණු 3ක් ලබා ගන්න. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 වෙනි ප්‍රශ්නේ. සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පයේ පිළිබඳ හැඳින්වීමක් කරන්න. holistic concept. සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පයේ පිළිබඳ හැඳින්වීමක් කරන්න. සම්බන්ධතා අලෙවිකරණය, සමෝදානිත අලෙවිකරණය, අභ්‍යන්තර අලෙවිකරණය හා සමාජීය වගකීම් අලෙවිකරණය යන කරුණු පැහැදිලි කරන පිළිතුරකට ලකුණු 3ක් කියලා දීලා තියෙනවා. සර්ව සම්පූර්ණ පැහැදිලි කිරීමක් නොවුනත් ඒ අපට අවශ්‍ය පිළිතුර ගොඩනගා ගන්න අවශ්‍ය මඟ පෙන්වීමක් මේකේ තියෙනවා. මේක හරියටම කිව්වොත් සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය තමයි දැන් වර්තමානයේ මුළු ලෝකයේම වැඩිම ව්‍යාපාරිකයන් පිරිසක් තමන්ගේ ව්‍යාපාරික ජයග්‍රහණයන් ලබමින් ව්‍යාපාරයේ අනාගත දීර්ඝකාලීන පැවැත්ම සුරක්ෂිත කරගෙන වෙළඳපොළ තුල නායකත්වයක් ලබන ව්‍යාපාරයක් බවට පත්වීමේ ප්‍රධාන ආයුධය මෙවලම වශයෙන් පාවිච්චි කරන්නේ holistic concept එක සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය. ඒකට හේතුව සෙසු අලෙවිකරණ සංකල්ප ආංශිකයි. මේ සංකල්පය පරිපූර්ණයි. මොකක්ද ඒක තේරුම? සෙසු අලෙවිකරණ සංකල්ප වලින් අවධාරණය කරන එක පැත්තක්. ඒ නිසා ඒවා ආංශික සංකල්ප. දැන් නිෂ්පාදිත සංකල්පයෙන් කියනවා පාරිභෝගිකයා වැය කරන මිලට ඉතා අනර්ග තත්ත්වයේ භාණ්ඩ සපයනවා නම් විකුණුම් වර්ධනය කරගන්න පුළුවන්. ඒතර ගුණත්වය ගැන විතරයි කියන්නේ. විකුණුම් සංකල්පයෙන් කියනවා ආකර්ෂණීය ප්‍රවර්ධන ක්‍රම තුලින් විකුණුම් වර්ධනය කරගත හැකියි. ප්‍රවර්ධනය ගැන විතරයි කියන්නේ. ගුණත්වය ගැන කියන්නේ. වෙළඳපොලේ භාණ්ඩ සුලභව පැවතීම කියන්නේ. එහෙමනේ හැම සංකල්පෙම තත්ත්වය ඕකනේ. මේක එහෙමනේ මේක හැම පැත්තක් ගැනම කියවනවා. මේක ඒ නිසා වඩා පරිපූර්ණ සංකල්පයක්. පරිපූර්ණයි. මොකද මේ සංකල්පයෙන් හොඳින් අවධාරණය කරනවා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කිරීම මගින් පමණක්ම අලෙවිකරුවන්ට සිය ඉලක්ක ළඟා කරගන්න බෑ කියලා. ඒකම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුවමනා උපරිම ලෙස තෘප්තිමත් කරන්න සේවකයන් අමතක කරලත් බෑ. ආයතනයේ සේවකයන්ගේ දායකත්වයට ලබා ගන්න ඕනේ. මොකද සේවකයෝ එක එක වගකීම් ඉෂ්ට කරන්නේ. මේ සියලු වගකීම් වල අග්‍රඵලය භුක්ති විඳින්න වෙන කාටද? පාරිභෝගිකයන් අපිටයි. එහෙනම් එක සේවය අපි දුමු ඇඟලුම් කම්හලක රෙදි ඩිසයින් කරනවා, රෙදි කපනවා, මහනවා, අයන් කරනවා, පැකින් කරනවා. ඔහොම කරනවා, ඇසුරුම් කරනවා. ඕකේ අපි හිතමු රෙදි කපන කෙනාගෙන් අතින් කැපීමේ දෝෂයක් ඇති වුණොත් ඒ ඇඟලුම් අනිවාර්යයෙන්ම අපේ ශරීරය වලට ගැලපෙන්නේ නැහැ. එක්කෝ තදයි කියයි, හිරයි කියයි, එක්කෝ ඇඳම රැලිනවා කියයි. තේරෙනවද? එක සේවකයෙක් වගකීමක් හරියාකාරව ඉෂ්ට කරන්න බැරිුණොත් මං කිව්වේ තත්ත්වය අසාර්ථක වෙනවා. ඒ නිසා සියලුම සේවකින් සම්බන්ධ කරගන්න වෙනවා. ඒ වගේම සමස්ත සමාජය ගැන හිතන්න. අපි ජීවත් වෙන්නේ සමාජයක් තුල. ව්‍යාපාරයක් සක්‍රිය වෙන්නේ සමාජයක් තුල. එහෙනම් සමස්ත සමාජයටත් අපි යමක් කරන්න ඕනේ. මේ වගේ මේ ඇල්මැති පාර්ශ්වයන් සම්බන්ධයෙන් සම්පූර්ණ විපරම් කිරීමක් කරලා ඇල්මැති පාර්ශ්වයන් සියල්ලගේම සාර්ථකත්වයේ යහපැවැත්ම උදෙසා මේ අලෙවිකරණ සංකල්පයේ ක්‍රියාත්මක වන නිසා තමයි මේක අද ලෝකේ ප්‍රබලම සංකල්පයකට පත් වෙලා තියෙන්නේ. එහෙමනම් මේකෙදි මෙහෙම කිව්වොත් ඉතින් ඇති. නමුත් මේක නිර්වුල් නෑ. අපි දක්ෂ වෙන්න ඕනේ සරල පැහැදිලි නිර්වුල් පිළිතුරු වලට යන්න. සම්බන්ධතා අලෙවිකරණය, සමෝදානිත අලෙවිකරණය, අභ්‍යන්තර අලෙවිකරණය හා සමාජීය වගකීම් අලෙවිකරණය යන කරුණු පැහැදිලි කරන පිළිතුරකට ලකුණු දෙන්න කියලා කියනවා. ඉතින් ඕකල අපූර්වට කියන්න පුළුවන් ව්‍යාපාරයක ඇල්මැති පාර්ශ්වයන් සියල්ලගේම අවශ්‍යතා සහ වුමනා මනවින් ඉටුවන ආකාරයෙන් සම්බන්ධතා, සමෝදානිත, අභ්‍යන්තර හා සමාජීය වගකීම් අලෙවිකරණ වැඩසටහන් දියත් කළ යුතුයි කියන මතය එලි දක්වන සංකල්පය තමයි සාකල්‍යවාදී සංකල්පය. තේරුණාද? මේක අපිට මෙන්න මේ වගේ පෙන්වන්න පුළුවන්.
සරලව එතකොට මේ වගේ පිරමීඩයක් ඇන්දොත් අපිට පුළුවන් මේ පිරමීඩේ මූලික අංශ 4ක් පෙන්වුම් කරන්න. අපි මේ මැද ලකුණු කරනවා F කියලා. අපි උඩ නම් කරනවා C කියලා. මේ පැත්ත අපි නම් කරනවා S කියලා. මේ පැත්ත අපි නම් කරනවා E කියලා. F කියන්නේ ෆර්ම් කියන එක. ආයතනය කියන එක. C කියන්නේ කස්ටමර් ගනුදෙනුකරු. S කියන්නේ සොසයිටි සමාජය. E කියන්නේ එම්ප්ලොයිස් සේවාදායකයන් ආයතන සේවකයන්. තේරෙනවද? එහෙනම් දැන් සෙසු සංකල්ප වලින් මේ වගේ පුළුල් ලෙස විග්‍රහ කරන්නේ බොහෝ සංකල්ප කස්ටමර් ඔරියන්ටඩ් නේ. ගනුදෙනුකරුගේ දෘෂ්ටියෙන් ගනුදෙනුකරුට තත්ත්වයෙන් උසස් භාණ්ඩයක් දුන්නොත් අපි වෙත ආකර්ෂණය වෙනවා. සාධාරණ මිලට දුන්නොත් ආකර්ෂණය වෙනවා. වෙළඳ පොලේ සුලභව පැවතුත් ගනුදෙනුකරු වැඩි කරගන්න පුළුවන්. ගනුදෙනුකරුනේ ගනුදෙනුකරු ගැන විතරම හිතයි. මෙතන එහෙම නෙවෙයි. ආයතනය ගනුදෙනුකරු සේවකයින් සමාජය කියන පුළුල් විදියට සමස්තය දකින්නකොට මේ සමස්තය ගැන අවධාරණය කරනවා. තේරුණාද? දැන් මේ සංකල්පයෙන් කියනෝනේ ඇල්මැති පාර්ශවයන් සියල්ලගේම වූමනාවන් සැපිරෙන ආකාරයට සම්බන්ධතා ඒ වගේම කාර්යඵල ඒ වගේම සමෝදානිතා සමාජීය වගකීම් අලෙවිකරන වැඩසටහන් දියත් කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකි බව අවධාරණය කරන සංකල්පය කියලා මම ලියන්න කියලා කෙටියෙන් කියන්නේ. හරිද? මේකෙදි මෙතනට එන්නේ සමෝදානිත අලෙවිකරණය. ඉන්ටග්‍රේටඩ් මාකටිං කියන එක සමෝදානිත අලෙවිකරණය. ඒ කියන්නේ සමෝදානිත අලෙවිකරණය. ඒ කියන්නේ 4P's. P4. ඉලක්ක ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුවමනා ඉතා ඉහළින් තෘප්තිමත් කිරීමට හැකිවන ආකාරයෙන් නිෂ්පාදිතය මිල ස්ථානය ප්‍රවර්ධනය කියන මූලික සාධක 4 ප්‍රශස්ත ලෙස මිශ්‍ර කරලා ඉලක්ක වෙළඳපොළට දියත් කිරීමෙන් ගනුදෙනුකරුවන් ඉතා ඉහළින් තෘප්තිමත් කරලා ඔවුන් ආකර්ෂණය කරගෙන අපේ ඉලක්ක වෙළඳපොළ වැඩි දියුණු කරගන්න පුළුවන් කියන සංකල්පය තමයි සමෝදානිත අලෙවිකරණය කියන්නේ. ඉන්ටග්‍රේටඩ් මාකටිං. ඊළඟට E කියන්නේ සේවාදායකින්. දැන් කොච්චර හරි ගනුදෙනුකරුවන් පමණක් තෘප්තිමත් කරලා ආයතනයේ සේවකයන් අමතක කරොත් මේ ව්‍යාපාරයට වැඩිකල් තරංකාරී ව්‍යාපාර ලෝකෙ වැජබෙන්න හම්බෙන්නේ නැහැ. සේවකයන්ට පුළුවන් ව්‍යාපාර ඇති කරන්නත් නැති කරන්නත්. අනික් අතින් සේවකෝ ව්‍යාපාරේ නැති කරන්න ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියමුකෝ. ඊටාම සාධාරණ මානවහිතවාදී සේවකෝ කියන්නකෝ. ඒගොල්ලොන්ට ආයතන සැලකුවේ නැහැ කියලා ආයතන වටන්න යන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ මේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුවමනා උපරිම ලෙස තෘප්තිමත් කරන්න උපරිම දායකත්වයක් දෙන්නේ නැහැ. ඒක හිතාමතාමත් නෙමෙයි ඔටෝමැටිකලි වෙනවා. ඒ නිසා මේ සේවකයන්ගේ අපි කියන්නේ දහදිය කඳුළු මතින් තමයි මේ ව්‍යාපාරයේ කිසියම් තැනකට අවිල්ලා තියෙන්නේ. ගනුදෙනුකරුවෝ තෘප්තිමත් කරන්න ගුණාත්මක නිෂ්පාදිතයක් හොඳ ඇසුරුමක් පිරිසිදු ආහාර වර්ගයක් තේරෙනවද? නිවැරදි බෙහෙත් වර්ගයක් නිෂ්පාදනය කරලා වෙළඳපොළ ගෙනියන්නේ සේවකයන්ගේ ශ්‍රම දායකත්වය. ඒ නිසා සේවක සුබ සාධනය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. සුබ සාධන පහසුකම් වැඩි කරන්න ඕනේ. සේවකයන්ගේ රැකියාවේ සුරක්ෂිත බව ඇති කරන්න ඕනේ. තේරෙනවද? ඒ රැකියාවේ ගුණාත්මක භාවය අපි කියන්නේ වැඩ ජීවිතයේ ගුණාත්මක භාවය කියලා. ඒ කියන්නේ හොඳ යුනිෆෝම් එකක් ලබා දෙන්න ඕනේ. හොඳ ආහාර වේලක් ලබා දෙන්න ඕනේ. සේවකයන්ට වැදගත් විදිහට කන්න පුළුවන්. ඒ කියන්නේ එක එක කෑම වේලෙන් වේලට වෙනස් වූ මෙනු එකක් ඇතුව ප්‍රියජනක ආහාර වේලක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්න ඕනේ. මෙයාට නෙමෙයි මෙයාගේ පවුලේ සමාජිකයන්ටත් ඒ පහසුකම දියත් කරන්න ඕනේ. ඉහළ වැටුප් සහ දීමනා ලබා දෙන්න ඕනේ. තේරෙනවද? රැකියාවේ උසස් වීම තුලින් රැකියාවේ දක්ෂතා අනුව ඉහළට සංවර්ධනය වෙන්න අවස්ථා උදා කරන්න ඕනේ. එහෙම කරොත් මේ සේවකයෝ හැමදෙනාම තෘප්තිමත් වෙනවා. තෘප්තිමත් වීමේ ප්‍රතිඵලය මොකද්ද? අභිප්‍රේරණය වෙනවා. ඒ කියන්නේ සොකීය කැමැත්තෙන් උපරිම ලෙස තමන්ගේ තනතුරට දාලව රාජකාරී නිම කරන්න පෙළඹෙනවා. එහි ප්‍රතිඵලය තත්වයෙන් උසස්ම නැත්නම් අනර්ග භාණ්ඩ හා සේවා
පාරිභෝගිකයන් අතර ගෙනහිල්ලා පාරිභෝගිකයව තෘප්තිමත් කරලා පාරිභෝගික මේ ආයතනයේ ස්ථාවර වෙළඳපොළ බවට පත් කරන්න මේගොල්ලන්ගේ විශාල සහයෝගයක් ලැබෙනවා. එවනම් ඒ තත්ත්වය උදා කරගන්න මේ සේවක සුබ සාධනය තුළින් සේවකයන්ගේ රැකියාවේ සංවර්ධන අවස්ථාව උදා කරන්න ඕනේ. ඒක තමයි අභ්‍යන්තර අලෙවිකරණය කියන්නේ. ඉන්ටර්නල් වැඩක් නේ ඒක. ඒක තමයි අභ්‍යන්තර අලෙවිකරණය කියන්නේ. අභ්‍යන්තර අලෙවිකරණය. ඊළඟට සමාජයේ දැන් මූලික සාධක දෙකයිනේ ගනුදෙනුකරුවෝ සේවකයෝ. එහෙනම් ගනුදෙනුකරුවොත් සේවකයොත් මෙතනට අයිති. already include. තේරුණාද? ගනුදෙනුකරුවන් සහ සේවකයොත් සමාජයේම කොටසනේ. ඒ දෙගොල්ලන්ට අමතරව තවත් විශාල පිරිසක් ඉන්නෝනේ. අන්නේ සමස්ත සමාජයේටම වගකීමෙන් විතුව සේවා සපයන්නත් ක්‍රියාත්මක වෙනවා. කියන්නේ සමාජයට කෙලින්ම සුවදායක පරිසරයක ජීවත් විය හැකි පරිසරයක් සමාජය අපේක්ෂා කරනවා. ව්‍යාපාර කටයුතු මගින් පරිසරයට හානි කරනවා නම් විස වායු පිට කරනවා. අපද්‍රව්‍ය කැලිකසල මගදපස බැහැර කරනවා. අපද්‍රව්‍ය ජලාශවලට එක්කලා ජල දූෂණයක් කරනවා. ව්‍යාපාර යන්ත්‍රෝපකරණ වල ශබ්ද මගින් ශබ්ද දූෂණයක් ඇති කරනවා. මේ මගින් එහෙනම් මිනිසුන්ට සෝදායක ලෙස ජීවත් වෙන්න පුළුවන් පරිසරය අහිමි කරනවා නම් එහෙනම් ඒක සමාජ වගකීමක් නොවේ. එහෙනම් ඒ වගේ සමස්ත සමාජයේටම යෝග්‍ය ආකාරයෙන් සෞඛ්‍ය සම්පන්න ඒ වගේම මනා වාතාශ්‍රය ගොඩනගෙන වාතාශ්‍රයක් ගොඩනගාගන්න පුළුවන් වන ආකාරයේ ජීවත් විය හැකි හොඳ පරිසරයක් නිර්මාණය වන ආකාරයෙන් සමස්ත සමාජයේටම වගකීමෙන් වැඩ කරන ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නත් ඕන. ඒක තමයි සමාජීය අලෙවිකරණය කියන්නේ. නැත්නම් සමාජීය වගකීම. සමාජීය වගකීම අලෙවිකරණය කියන්නේ ඒකයි. මේ පැති තුනම හිතුවත් වැඩක් නෑ. ආයතනය ගැනත් හිතන්න ඕන. ආයතනය අනිවාර්යයෙන්ම ආචාර ධර්ම වලට අනුව හොඳ නරක තේරුම් අරගෙන නරක බැහැර කරලා හොඳ දේ කරන. ආචාර ධර්ම වලට අනුකූලව ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් බවට පත් කරගන්න. ඒ වගේම පරිසර හිතකාමී ලෙස පරිසරයට හානි නොකරන පරිසර හිතකාමී ව්‍යාපාරයක් ලෙස පෙනී සිටින්න. තේරුණාද? ඒ වගේම ආයතනයේ නිෂ්පාදිත වලට පුළුල් සන්නම් පක්ෂපාතීත්වයක් පාරිභෝගික කැමැත්තක් දිනා ගන්න. කීර්තිනාමයක් වර්ධනය කරගන්න. වැනි තත්ත්වයන් තුලින් ආයතනයේ ශක්තිමත් ආයතනයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණාද? ඒක තමයි කාර්යඵල අලෙවිකරණය කියන්නේ. කාර්යඵල අලෙවිකරණය කියන්නේ ඒක තමයි. කාර්යඵල අලෙවිකරණය. ඔය විදිහට තමයි කියන්නේ. එහෙමනම් මේ සමස්තය තමයි සාකල්‍යවාදී සංකල්පය කියන්නේ. එහෙනම් මේ සාකල්‍යවාදී සංකල්පයේ ඇල්මැති පාර්ශ්වයන් සියල්ල කෙරෙහි අවධානය යොමු කරලා ඇල්මැති පාර්ශ්වයන් සියල්ලගේම සුබ සිද්ධිය වෙනුවෙන් අලෙවිකරණ වැඩසටහන් දියත් කළ යුතුයි කියන මතවාදයේ පෙන්눔 කරන සංකල්පය තමයි සාකල්‍යවාදී සංකල්පය. එහෙනම් ඇල්මැති පාර්ශ්වයන් සියල්ල කෙරෙහි අවධානය යොමු කර ඇල්මැති පාර්ශ්වයන් සියල්ලටම යහපතක් වන ආකාරයෙන් සමෝදානිත අලෙවිකරණය, කාර්යඵල අලෙවිකරණය, අභ්‍යන්තර අලෙවිකරණය හා සමාජීය වගකීම් අලෙවිකරණය කියන විචල්යන් දියත් කළ යුතු බව ප්‍රකාශ වන හඟවන සංකල්පය තමයි සාකල්‍යවාදී සංකල්පය කියලා කියන්නේ. අන්න ඒ වගේ අදහසක් ලියුවනම් සර්ව සම්පූර්ණ උත්තරයක් වෙනවා ඇති. තේරුණානේ? රයිට්. අපි බලමු මේකට උත්තරේ එකයි. මේක පැහැදිලි මේක නිශ්චිතම උත්තරයක් නෑ. දැන් මම නිශ්චිත උත්තරේ කිව්ව බොහොම හොඳින් පැහැදිලි කළා. ලකුණු 3ක්ම ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ 4 වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 4. පහස් සඳහන් දෑ පිළිබඳව කිරිසරහන් ලියන්න. කිරිසරහන් එනවා. ඒ කිරිසරහන් උඩ පෙනේ එක එක පැතිවලින්මනේ අර පාඩම් පරිච්ඡේද කීපයක් ආව. එක තැනකින් අහන්නේ. මොකද පාඩම් පරිච්ඡේද 10ව කවර කරන්න උත්සාහ කරනවා එක එක ප්‍රශ්න මගින්. දැන් බලන්න ඉසව්හා අත්දැකීම්. ඒ කියන්නේ මොකද්ද? නිෂ්පාදිතේ. නිෂ්පාදිත අයිතම. ඉලක්ක වෙළඳපොළ කියන එකක එන්නේ. තවත් බලමු තියනවද කියලා? තියෙනවා. වටිනාකම් මිලකරණය. මිල කිරීම. ශ්‍රේෂ්ඨ 3ක්. පරිච්ඡේද 3ක්. තේරෙනවද අහන විදිය? රයිට්. එතකොට මුලින්ම ඉසව්හා අත්දැකීම්. ආයතන විසින් අනුග්‍රහකත්වය දක්වන ක්‍රීඩා හා විනෝදාත්මක වැඩසටහන් ලෙස ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. මේක ඇත්තට සම්පූර්ණ නෑ මේකත්. දැන් මේ දෙක ඇත්තටම දෙකක්. ඉසව් කියන්නේ ආයතනයේ විසින් අනුග්‍රහකත්වය දක්වන ක්‍රීඩා සහ විනෝදාත්මක වැඩසටහන්. ඒවා ප්‍රවර්ධන වැඩසටහන් වශයෙන් ක්‍රියාත්මක කරනවා.
ඉසෝ කියන්නේ ඒක. දැන් අපි තුමා ආයතන විසින් අනුග්‍රහය දක්වලා ක්‍රීඩා උත්සවයක් සම්පූර්ණම අනුග්‍රහය දක්වනවා. ඒකට යන ආහාර පාන, ක්‍රීඩා ඇඳුම්, ඒ සියල්ලම ඒ වගේ විනිසුරුවන්ට ගෙවීම සියල්ලම ආයතනෙන් දරනවා. ඒ තුලින් අනිවාර්යයෙන්ම ආයතනය පිළිබඳ හොඳ ප්‍රතිරූප ඇති කරගන්න සමාජය. ඊළඟට විනෝදාත්මක වැඩසටහන් සමහරට සංගීත සංදර්ශනයක්, මියුසිකල් ෂෝ එකක් ඕගනයිස් කරනවා. තේරෙනවද? ඒකේ සම්පූර්ණ ගායක ගායිකාවන්ට ගෙවීම, සංගීත කණ්ඩායමට ගෙවීම වලට අනුග්‍රහය දක්වන්නේ අදාළ ආයතනය. ඒ තුලින් අනිවාර්යයෙන්ම විශාල ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරගන්නවා. අත්දැකීම් විතර නෑ හැබැයි. අත්දැකීම් වෙනම කතන්දරයක්. අත්දැකීම් වෙනම එන්න ඕන. අත්දැකීම් කියන්නේ යම් පුද්ගලයෙක් දිගු කලක් යම් කාර්යයක ඉදිරි ලැබූ පළපුරුද්ද දැනුම තුලින් ඔහු තවත් කෙනෙකුට දැනුම බෙදා දෙමින් මිලක් අය කරන එක තමයි අත්දැකීම් කියන්නේ. දැන් අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් දිගු කලක් ක්‍රීඩාවේ ඉදිලා එයින් විශ්‍රාම ගියාට පස්සේ කිසියම් පාසලක එක්ක ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයින්ට පුහුණුව ලබා දෙන්න තමන්ගේ දැනුම ලබා දෙනවා. නිකන්ද නෑ. මුදලක් අය කරන්න. ඒක තමයි අත්දැකීම් කියන්නේ. හරිනේ. ඊළඟට ඉලක්ක වෙළඳපොළ. ඒක නම් සරලයිනේ. ඉලක්ක වෙළඳපොළ. ටාගට් මාකට් එක සමස්ත වෙළඳපොළ තුල සිටින විවිධ ගති ලක්ෂණ වලින් යුත් ගනුදෙනු කරන නැත්නම් පාරිභෝගිකයන් අතුරින් සමාන ගති ලක්ෂණ මෙතන වැදගත්ම දේ. සමාන ගති ලක්ෂණ. සමාන ගති ලක්ෂණ වලින් යුත් ගනුදෙනු කරුවන් හඳුනාගෙන ඒ අතරිනුත් ආයතනයට වඩා ආකර්ෂණීය මෙන්ම ලාභදායී සේවය කළ හැකි වෙළඳපොළ කොටසයි. සේවය කළ හැකි වෙළඳපොළ කොටසක් තෝරගන්නවා නම් ඒක තමයි ඉලක්ක වෙළඳපොළ කියන්නේ. තේරෙනවද? දැන් මේකේ මුලහරියෙන් කියන්නේ මොකද්ද? වෙළඳපොළ ඛණ්ඩ කිරීම. මුලහරියෙන් කියවෙන්නේ ගම්‍යමාන වෙන්නේ වෙළඳපොළ ඛණ්ඩ කිරීමනේ. වෙළඳපොළ ඛණ්ඩ කරාම තමයි අපි ඉලක්ක වෙළඳපොළ තෝරන්නේ. වෙළඳපොළ ඛණ්ඩ කළේ ඛණ්ඩ දෙසින් තමයි අපිට වඩාත්ම වාසිදායක වෙළඳපොළ තෝරගන්න. එහෙනම් ගනුදෙනු කරුවන්ගේ වෙළඳපොළක ඉන්න ගනුදෙනු කරුවන්ගේ ගති ලක්ෂණ අසමානයි. නමුත් සමාන ගති ලක්ෂණ වලින් යුක්ත ගනුදෙනු කරුවන් අපට වෙන් කරගන්න බැරිද? පුළුවන්. සමාන ගති ලක්ෂණ වලින් ගනුදෙනු කරුවන් කණ්ඩායම් වශයෙන් වෙන් කරගන්න පුළුවන්. වයස අනුව, ලිංග ભેදය අනුව, ජීවන රටාව අනුව, පෞරුෂත්ව ලක්ෂණ වලනේ ඒ වගේ සමාන ගති ලක්ෂණ වලින් යුත් පාරිභෝගිකයන් කණ්ඩායම් වෙන් කරගත්තොත් ඒක වෙළඳපොළ ඛණ්ඩ කිරීම. ඒව ඛණ්ඩ කරලා ඊට පස්සේ බලනවා ඒවා අතරිනුත් ආයතනයට වඩාත් ආකර්ෂණීය. ඒ කියන්නේ වඩාත්ම ආකර්ෂණීය. ඒ වගේම ලාභදායී ලෙස සේවය කළ හැකි. නැත්නම් ආයතනයට වඩාත් ප්‍රතිඵල ගන්න පුළුවන්. ආයතනයේ තියෙන සම්පත්ධාරිතාවය අනුව ශක්තියින් අනුව වඩාත් හොඳින් සේවය කරලා වඩාත් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ලාභ උපයන්න පුළුවන් වෙළඳපොළ ඛණ්ඩයක් හෝ ඛණ්ඩ කීපයක් සඳහා සේවය කරන්න තෝරගත්තොත් ඒක තමයි ඉලක්ක වෙළඳපොළ කියන්නේ. ඒ අදහස ලස්සන ලියන්න පුළුවන්. ඊළඟට අපි ඒකට උදන් ඕන තව ඌණ පූර්ණයක් අපි දැම්මොත් අපි හිතමු ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් වයස අනුව වෙළඳපොළ ඛණ්ඩ කරනවා. අපි හිතමු ළමයි තරුණයින් වැඩිහිටියන් කියලා. ඒ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයේ තියෙන ශක්්‍යතා හැකියාවන් අනුව වැඩිහිටියන්ට හෝ තරුණයින්ට ගැලපෙන අංග සම්පූර්ණ ක්‍රීඩා භාණ්ඩ හදන සම්පත් නැහැ. කුඩා ළමුන්ට නම් බොහොම සරලයි සෙල්ලම් භාණ්ඩ. උඩ යන ඒවා බැලුම් බෝල ඒ වගේ ඒවානේ පොඩි පොඩි ඒවානේ. තේරෙනවද? ශබ්ද නගින ඒවා ඒව හදන්න සම්පත් තියෙනවා. ඒවා තරංග කරනට වඩා හොඳින් ආකර්ෂණීය ලෙස කුඩා ළමුන් හොඳින් පිනවන්න පුළුවන් වුණ ආකාරයෙන් හදන්න පුළුවන් කියලා දැනෙනවා නම් අන්නේ කුඩා ළමුන්ට පමණක් සෙල්ලම් භාණ්ඩ හදන්න තීරණය කරනවා. එහෙනම් ඉලක්ක වෙළඳපොළ වෙන කුඩා ළමයි. ඒ වගේ. යන්න වටිනාකම් මිලකරණය. වැලියු ප්‍රයිස් කියන්නේ වටිනාකම් මත මිල කිරීම කියන එකමයි. ව්‍යාපාරයට පක්ෂපාතී ගනුදෙනු කරුවන් දිනා ගැනීම සඳහා උසස් ගුණත්වයෙන් යුත් භාණ්ඩ සාධාරණ මිලකට ඉදිරිපත් කිරීමයි. දැන් මම ව්‍යාපාරිකයෙක් ඔබ මගේ පර්මනන්ට් කස්ටමර්ස්ලා කියලා හිතන්න. ඔයාලා මගෙන් තොරව වෙනත් තරඟකරුවන්ගෙන් භාණ්ඩ මිල දී ගන්න නැහැ. ගනුදෙනු කරන්නේ මමත් එක්ක පමණයි. මගේ භාණ්ඩ නොමැති නම් මම භාණ්ඩ සපයනකම බලාගෙන ඉන්නවා. එහෙනම් මට ඔබ වටිනා ගනුදෙනු කරුවෝ. වටිනා. ඇයි මගේ ස්ථාවර වෙළඳපොළක්නේ. මට වෙළඳ පවුරක් හා සමාන ඔබනේ. සමහර ගනුදෙනු කරු මේ පැත්තේ ගනුදෙනු කරු ඉන්න ඒගොල්ලෝ මම ළඟටත් එනවා වෙනත් තැනකටත් යනවා. ඒගොල්ලෝගේ මට ස්ථාවර වෙළඳපොළක් හැදෙන්නේ නැහැ.
මට ඒගොල්ලන්ට වඩා වටින ඔබ. එහෙනම් ඔබ වටිනා නිසා ඒ වටිනාකම සලකලා ඔබ වෙනුවෙන් මං සාධාරණ අඩු මිලක් නියම කරනවා. ඒක තමයි වටිනාකම මිලකරණය කියන්නේ. සෙසු අයට නියම මිල මං අය කරනවා. පැහැදිලිනේ? රයිට්. ඔන්න වගේ කාරණා තුනට ලකුණු එක ගානේ ලකුණු 3ක් ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය පහේ රෝමි ලක්කම් 1. ගනුදෙනුකරුට වැඩි වටිනාකමක් ලබා දීමේ අරමුණින් අලෙවිකරුවෝ සිය නිෂ්පාදිත විවිධ මට්ටම් සහිතව වෙළඳපොළට ඉදිරිපත් කරති. ගනුදෙනුකරුට වැඩි වටිනාකමක් ලබා දීමේ අරමුණින් අලෙවිකරුවෝ සිය නිෂ්පාදිත විවිධ මට්ටම් සහිතව වෙළඳපොළ ඉදිරිපත් කරති. මෙම නිෂ්පාදිත මට්ටම් නම් කර පැහැදිලි කරන්න. නම් කරන්න ඕනේ. එකක් නම් කර, එක පළවෙනි එක, දෙක පැහැදිලි කරන්න. ප්‍රශ්න දෙකට උත්තර දෙක මේ වගේ පේන්න ඕනේ. තේරුණාද? දැන් මහාචාර්ය ෆිලිප් කොට්ලර් නිෂ්පාදිතයක ලෙවල්ස් නැත්නම් ස්තර මට්ටම් 5ක් තියෙනවා කියලා කිව්වනේ. මතකනේ? එකක් තමයි කෝ බෙනිෆිට් මූලික හර ප්‍රතිලාභ මට්ටම. අනික මූලික නිෂ්පාදිතය බේසික් ප්‍රොඩක්ට්. අනික අපේක්ෂිත නිෂ්පාදිතය එක්ස්පෙක්ටඩ් ප්‍රොඩක්ට්. අනික වර්ධිත නිෂ්පාදිතය ඕග්මන්ටඩ් ප්‍රොඩක්ට්. අනිත් එක විභව නිෂ්පාදිතය පොටෙන්ෂියල් ප්‍රොඩක්ට්. ඒ වගේ මට්ටම් 5කට මට්ටම් 5ම අවශ්‍යයි. අපි බලමු මේකේ ලකුණු කොහොමද කියලා අපේක්ෂා කරන්නේ. මට්ටම් 5ම නම් කර පැහැදිලි කිරීමට ලකුණු 3යි. මට්ටම් 5ම නම් කර පැහැදිලි ටිකක් බරපතල වැඩේනේ ලකුණු බොහොම හිර කරලා දෙන්නේ. ලකුණු දිගහරින්නේ නැහැ. මට්ටම් 5ම නම් කර පැහැදිලි කිරීමට ලකුණු 3යි. 4ක් නම් ලකුණු 2යි. 3ක් නම් ලකුණු 1යි. ඒ කියන්නේ 3ක් නම් ලකුණු 1යි කියන්නේ 2ක් නම් ලකුණු නැහැ. දෙකමදි. මට්ටම් 4ක් හෝ 5ක් නම් කර පමණක් නම් ඒ කියන්නේ නම් කර පමණක් නම් පැහැදිලි කිරීම නැතුව ඒත් ලකුණු 1යි. හොඳයි ඒක ලකුණු බෙදීම. එහෙමනම් මතකනේ මට්ටම් අඩුම ගානේ 3ක් කල්ලුවේ නැත්නම් ලකුණු නැහැ. තේරෙනවද? අපි බොහොම සරලයි. කිසි ප්‍රශ්නයක් නැහැ මට්ටම් 5ම ලියන්න. දැන් ඔබ අනුමාන කරන්න එපා මේ මට්ටම් සාමාන්‍ය මේ ප්‍රශ්නය තනිකර රෝමි ලක්කම් ප්‍රශ්නයක්. ලකුණු දැන් වර්තමානයේ ලකුණු 4ක් ලැබෙනවනේ. ලකුණු 4ක් ලැබෙනවා. එහෙනම් මට්ටම් 4ක් ඇති බෑ. එහෙම බෑ. මට්ටම් 5 නම් 5ම ලියන්න ඕනේ. ඒ ප්‍රධාන පාලක පරීක්ෂකවර ප්‍රශ්නෙන් ඉල්ලුවොත් විතරක් ඕනෑම මට්ටම් 4ක් නම් කරන්න කියලා එහෙම පුළුවන්. නැත්තම් 5ම ලියන්න ඕනේ. මොකද ළමයි වැරදි උපකල්පන කරන්න එපා. හරිද? ඔබ හිතන ලකුණු මේක තනිකර ප්‍රශ්නයක්. රෝමි ලක්කම් 1. ලකුණු 4ක් ලැබෙනවා. එහෙනම් මට්ටම් 4ක් ඇති. නෑ. 5ම ලියන්න ඕනේ. 5ටම තමයි ලකුණු ලැබෙන්නේ. 5ටම තමයි ලකුණු ලැබෙන්නේ. පැහැදිලිද? එහෙනම් පළවෙනි එක තමයි හර ප්‍රතිලාභ නැත්තම් මූලික ප්‍රතිලාභ මට්ටම. එක්ක හර ප්‍රතිලාභ නැත්තම් මූලික ප්‍රතිලාභ මට්ටම. මේකෙදි භෞතිකෝ නිෂ්පාදිතයක් නෑ දරුවනේ. කිසියම් නිෂ්පාදිතයකින් පාරිභෝගිකයා බලාපොරොත්තු වන මූලිකම ප්‍රතිලාභයයි. කිසියම් නිෂ්පාදිතයකින් පාරිභෝගිකයා බලාපොරොත්තු වන මූලිකම ප්‍රතිලාභය තමයි හර ප්‍රතිලාභය කියන්නේ. දැන් ජංගම දුරකථනයක් හිතන්නකෝ. හෑන්ඩ් ෆෝන් එකක්. ජංගම දුරකථනයකින් මූලිකව ජංගම දුරකථන ආපු මුල්ම කාලේ දැන් නෙවෙයි. මුල්ම කාලේ පාරිභෝගිකයන් අපි වශයෙන් අපි බලාපොරොත්තුනේ මූලික ප්‍රතිලාභය මූලික වාසිය මොකක්ද? දුරකථන ඇමතුමක් ලබා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ලබා ගන්න පුළුවන් වෙන්නේ ඇති. එච්චරයි. එහෙනම් අන්න ඒක තමයි මේ මූලික ප්‍රතිලාභයේ මට්ටම කියන්නේ. හැබැයි තාම දුරකථන හැදුවේ නැහැ. නිර්මාණය කළේ නැහැ. සැලසුම් ගතයි. පර්යේෂණ සහ සැලසුම් ගත අවස්ථාව තමයි මේ කියන්නේ. දෙවන මට්ටම තමයි මූලික නිෂ්පාදිතය බේසික් ප්‍රොඩක්ට්. නැත්නම් භෞතික නිෂ්පාදිතය කියලාත් මේකට කියනවා. හරිද? හර ප්‍රතිලාභ ලැබෙන පරිදි මූලික අවශ්‍යතාවලින් සමන්විතව නිෂ්පාදිත ඉදිරිපත් කිරීම. හර ප්‍රතිලාභයේ සාක්ෂාත් වන පරිදි මූලික අවශ්‍යතාවලින් සමන්විතව භාණ්ඩ ඉදිරිපත් කරන මාකට් එකට ඒක තමයි මූලික නිෂ්පාදිතය කියන්නේ. මේකම අපිට පුළුවන් කියන්න පරිදි මූලික අංගෝපාංග ඒත් හරි. මූලික අංගෝපාංග සහිතව ඒත් හරි. අපි ගත්තේ ජංගම දුරකථනයනේ. ජංගම දුරකථන අනිවාර්යයෙන්ම දුරකථනයේට අනිවාර්යයෙන්ම අර කීබෝඩ් එක තියෙනවා. යතුරු පූරුවක් තියෙන්න ඕනේ. ස්පීකර් එක තියෙන්න ඕනේ.
පොඩි ස්ක්‍රීන් එකක් තියෙන්න ඕනේ මොනිටරයක් තියෙන්න ඕනේ අපිට දුරකථන අංකෙ පේන්නේ ඒවනේ අන්න ඒ අංගෝපාංග ඇතුළත් කරලා ඇමතුම් ලබා දිය හැකි ලබාගත හැකි මට්ටමේ දුරකථනයක් වෙළඳ පොළට හඳුන්වා දෙනවද ඒක තමයි භෞතික නිෂ්පාදිතය කියන්නේ පැහැදිලිනේ තුන්වෙනි මට්ටම තමයි අපේක්ෂිත නිෂ්පාදිතය expected product ඒ කියන්නේ ගැනුම්කරු අපේක්ෂිත ආකාරයට නිෂ්පාදිත ඉදිරිපත් කිරීම නැත්නම් ගැනුම්කරු අපේක්ෂා කරන ගුණාංග අපේක්ෂිත ගුණාංග සහිතව නිෂ්පාදිතයක් හඳුන්වා දීම තේරෙනවද නැත්නම් අපේක්ෂිත ගුණාංග නැත්නම් අංගෝපාංගකවත් කමක් නැහැ ගුණාංග සහිතව අපේක්ෂිත ගුණාංග සහිතව නිෂ්පාදිත ඉදිරිපත් කරනවා දැන් පාරිභෝගික ජංගම දුරකථනකින් අපේක්ෂා කරන්නේ පහසුවෙන් ඇමතුම් ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ හරිද ඒ වගේම පහසුවෙන් ඒ දුරකථන ඇමතුමේ හඬට අපට සවන් දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ කැඩි කැඩි ඇහෙන්න බෑ එහෙමනේ පහසුවෙන් ඇමතුම් ලබා දීම සහ ලබා ගැනීම හොඳින් ශ්‍රවණය කිරීමේ හැකියාව අන්න හොඳින් ශ්‍රවණය කිරීමේ හැකියාව මෙන්න මේ අපේක්ෂිත ගුණාංග දෙක නම් අපි උදාහරණයක් ගත්ත දෙක නම් ඒ දෙක සහිතව ජංගම දුරකථනයේ මාකට් එකට දුන්නොත් ඒක තමයි අපේක්ෂිත නිෂ්පාදිතය කියන්නේ. ඊළඟ මට්ටම තමයි වර්ධිත නිෂ්පාදිතය නැත්නම් වැඩි දියුණු කළ නිෂ්පාදිතය augmented product කියන එක. ඒ කියන්නේ ගනුදෙනුකරු අපේක්ෂා කරන මට්ටමටත් වඩා භාණ්ඩය සංවර්ධනය කර ඉදිරිපත් කිරීම. ගනුදෙනුකරු අපේක්ෂා කරන මට්ටමටත් වඩා භාණ්ඩය දියුණු කළ ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ දැන් අපි ජංගම දුරකථනකින් අපේක්ෂා කළේ නැහැ මුල්ම කාලේ ගුවන් විදුලි යන්ත්‍රයෙන් ලැබෙන පහසුකම් විදුලි පන්දමක් වශයෙන් පාවිච්චි කරන්න ගණක යන්ත්‍රයක් කැල්කියුලේටරයක් වශයෙන් පාවිච්චි කරන්න අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි දුරකථනයක් වශයෙන් පාවිච්චි කරන්න අපි අපේක්ෂා කළේ නැහැනේ තේරුණාද අද මොකද වෙන්නේ අද එවැනි පහසුකම් ගණනාවක් ලැබෙනවනේ එහෙනම් අපි අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි පහසුකම් සහිත ජංගම දුරකථනයක් අද අපට ලැබිලා තියෙනවා. ඒක තමයි වර්ධිත නිෂ්පාදිතය කියන්නේ. අනිත් එක තමයි විභව නිෂ්පාදිතය potential product. ඒ කියන්නේ නිෂ්පාදිතයේ සියලුම සංවර්ධන මට්ටම් හා වෙනස් වීම. ඒ කියන්නේ මුදුරු අනාගතයේදී නිෂ්පාදිතයේ සියලුම දියුණු වීමේ මට්ටම් සංවර්ධන මට්ටම් හා වෙනස් වීම සහිතව අනාගත වෙළඳ පොළට පිවිසීමේ මට්ටම. තාම පිවිසුනේ නැහැ. මේ පිවිසිය හැකි මට්ටම මේ කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ මේ ජංගම දුරකථනය නම් ජංගම දුරකථනයේ අනාගතයේදී උපරිම ලෙස දියුණු කරලා වෙළඳ පොළට හඳුන්වා දිය හැකි මට්ටමක් අපි අපේක්ෂා කරනවා නම් සිහිනමවනවා නම් ඒ සිහිනමවන මට්ටම තමයි විභව නිෂ්පාදිතය කියන්නේ. අපි හිතමු ජංගම දුරකථනයක් මතු අනාගතයේදී ජංගම දුරකථනය අපි ළඟට ගන්න ළඟට අරන් හිතනවා මම දැන් අමතන්න ඕනේ එක්ස්ට සවුන්ඩ් එකත් ඕනේ කියවන්න ඕනේ නැහැ. හිතනකොට ඇමතුම ගිහිල්ලා ඉවරයි. පුදු වෙන දෙයක් නැහැ. තේරුණාද? එහෙම නැත්නම් අපි හිතමු මට ජංගම දුරකථනයේ සමහරට පණිවිඩය මට රෙකෝඩ් කරන්න පුළුවන්. මම පණිවිඩය ස්පීකරෙන් කියනවා රෙකෝඩ් වෙනවා. මට කැමති වෙලාවක පණිවිඩය යවන්න පුළුවන්. හරිද? ඒ වගේම ඒ පණිවිඩය කැමති කෙනෙකුට ෆෝවර්ඩ් කරන්න පුළුවන්. ඔය වගේ නොඑක් අපි දැනට ලබන්නේ නැති විස්මිත සේවාවන් ඇතුළත් කරලා ජංගම දුරකථනයේ වැඩි දියුණු කරලා වෙළඳ පොළට අනාගතේ එන්න පුළුවන් කියලා අපි සිහිනමවනවා නම් අන්නේ සිහින අවස්ථාව තමයි විභව මට්ටම කියලා කියන්නේ. ඔයගේ මට්ටම් පහක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මට්ටම් පහම නම් කර පැහැදිලි කරොත් ලකුණු 3යි, 4ක් නම් කර පැහැදිලි කරොත් ලකුණු 2යි, 3ක් නම් කර පැහැදිලි කරොත් ලකුණු 1යි. එතකොට මට්ටම් 4ක් හෝ 5ක් නම් කරලා විතරක් පැහැදිලි කිරීම නැත්තම් නම් කරලා විතරක් නම් ලකුණු 1යි. එහෙනම් මට්ටම් 3ක් 2ක් 1ක් නම් කරොත් ලකුණු කොහෙත්ම නැහැ. ඒ නිසා හරියටම මේක මට්ටම් පහම ලියන්න උත්සාහ කරන්නට ඕනේ. පැහැදිලිනේ? හොඳයි දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදයනුත් අලෙවි කළමනාකරණය හා සම්බන්ධ 2012 වසරේ විභාගයට යොමු වෙච්ච වැදගත් ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කළා. ඒ ප්‍රශ්න තුලින් අපි තව අනුමාන ප්‍රශ්න කීපයකුත් නිර්මාණය කරන්න පුරුදු කළා. මතකයිනේ? මම පුළුවන් විදියට ඒ මතක් වෙන විදියට කරාට ඔබ සෑම ප්‍රශ්නයකටම උත්සාහ කරන්න අනුමාන ප්‍රශ්නයක් හදන්න. ඒ අනුමාන ප්‍රශ්නයක් හදනවා කියන්නේ ඔබ විෂය කරුණු හොඳින්
ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන එකයි. අපි ලකුණු ලබා දෙන ආකාරය, පිළිතුරු ලිවිතු ධාරිතාවය, ප්‍රශ්නය හඳුනගන්න ආකාරය අපි හැම අවස්ථාවකම පැහැදිලි කරා. මම හිතනවා දැන් ඔබට විභාගෙදී අලෙවි කළමනාකරණය සම්බන්ධයෙන් ව්‍යුහගත පේපර් එකට කිසිදු පැකිලීමක් නැතුව විශ්වාසයෙන්, ඒ වගේම සැහැල්ලුවෙන්, ස්ට්‍රෙස් එකක් නැහැ, පීඩනයක් නැහැ, විශ්වාසයෙන් සැහැල්ලුවෙන් පිළිතුරු ලිවීම හැකියාව දැන් ලැබෙන්න ඕනේ. අපි තවත් පාඩම් පරිච්ඡේද කිහිපයකින් ඉදිරි විභාග ප්‍රශ්න සාකච්ඡා කරලා ඒ තවදුරටත් ඔබට ප්‍රත්‍යක්ෂ කරන්න බලාපොරොත්තු වෙනවා.